right අපි වැඩේ පටන් ගමු. ළමයි මේ අද පොඩි ප්‍රශ්න වර්ගයක් තිබ්බා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් වල. ඔය ඩයලොග් වගේ ආයතනවල Zoom එක හරියට ඩිස්ප්ලේ වෙන්නේ නැතුව අකුරු එහෙම බොද වෙන ගතියක් ඇවිල්ලා තිබ්බා. එහෙම වුණොත් ඒක මේ පැත්තේ අවුලක් නෙමෙයි. මගේ ළමයි තියෙන්නේ ෆයිබර් ලයින් එකක්. ඒතර ඔයාලගේ තමයි ලයින් එකේ ප්‍රශ්නයක් ආවා. මගේ ලයින් එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? එහෙනම් අපි වැඩේට බහිමු. අද අපි සාකච්ඡා කරනවා පැස්කල් වල ඉතුරු කොටස. පැස්කල් වල ඉතුරු කොටස. එතන අපි චූටි ප්‍රශ්නයක් ඇසුරින් මේක සාකච්ඡා කරමු. චූටි ප්‍රශ්නයක් ඇතුලින් මේක සාකච්ඡා කරමු. right. ලියන්න පුතේ චූටි ප්‍රශ්නයක්. චූටි ප්‍රශ්නයක් ලියන්න. මුලින්ම අපි මතක් කරලා ලස්සනට පැස්කල් වලින් මේ වැඩේට බහිමු. පැස්කල් මම ආයේ මුලින්ම මතක් කරන්නේ නැහැ. මොකද වීඩියෝ දෙකම වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. අද කරන වීඩියෝ එක අද අපි වට කතා කරනවා for loop එක. for loop එකෙන් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි අපි access ප්‍රශ්න, Excel ප්‍රශ්න වලට යන්නේ. පැහැදිලිද? right. එහෙනම් මුලින්ම අපි පැස්කල් වලට අඩිය දීපු මොකද පැස්කල් ගන්නට අමාරුයි කියලා කියන නිසා. right. එහෙනම් ළමයි ලියාගන්න චූටි ප්‍රශ්නයක් මේ ලියන්න. චූටි ප්‍රශ්නයක්. දැන් මේවා ලියන්න පුළුවන් වෙන්නේ. ලියන්න. 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා මුද්‍රණය කිරීම සඳහා 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 ඔයාලා අදින්න ඕන ළමයි පොඩ්ඩක් ට්‍රේන් වෙන්න අලුත් ළමයිනුත් ඇදිනේ ව්‍යාජකේතයක් ගැලීම් සටහනක් 1 ඉඳන් 10 වෙනකම් මුද්‍රණය වෙන්න ඕනේ. ඉන්පුට්ස් නැහැ. කවුරුත් ඉන්පුට් දෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක රන් කරපු ගමන්ම 1 ඉඳන් 10 වෙනකම් print වෙන්න ඕනේ. හරි? 1 සිට 10 දක්වා මුද්‍රණය වීම සඳහා ව්‍යාජකේතයක් pseudo codes ව්‍යාජකේතයක් ගැලීම් සටහනක් උත්තර දෙමුකෝ. ගැලීම් සටහනක් සහ පැස්කල් කේතයක් ලියා දක්වන්න. ලස්සනට මේක ඔළුවට දාගන්නයි ඕනේ. ඔච්චර ප්‍රශ්න කරත් වැඩක් නැහැ මේ තියරි ගන්න ඕනේ නැත්නම්. පැස්කල් කේතයක් ලියා දක්වන්න. right. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේක අයිති වෙන්නේ මොන පැත්තටද? ඔයාලට මතක ඇති අපි ගිය සතියේ කියලා දුන්නා. පැස්කල් වෙන්න පුළුවන්, සුඩෝ කෝඩ්ස් වෙන්න පුළුවන් නේද? එතකොට ගැලීම් සටහන් වෙන්න පුළුවන්. ඔය ඕනම එක ළමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන ස්ට්‍රක්චර් තුනක් තියෙනවා. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? write a program to print 1 to 10. English වලින් කියනවා නම් write a program to print 1 to 10. එතකොට මුලින්ම කරන්න ඕනේ pseudo code එක අදින්න. flow chart එක අදින්න. ඊට පස්සේ Pascal කේතයක් ලියන්න ඕනේ. මම මෙතනින් මේ Pascal වලට අඩිතාලමක් දාන්නයි යන්නේ. හරි? 1 ඉඳන් 10 වෙනකම් මුද්‍රණය වෙන්න අපි pseudo code එකක් ලියන්න ඕනේ. flow chart එකක් අඳින්න ඕනේ. ඒ වගේම ඒකට Pascal කේතයක් ලියන්න ඕනේ. හරි? පැහැදිලි? right up බලමු. අපි 10 11 මාරණකම් හරි කරනවා ඈ. ප්‍රශ්න නැහැ. හෙට මට පොඩි ක්ලාස් වගේ උත් තියෙනවා. නමුත් ගැටලුවක් නැහැ. right. ඔයාලා ළමයි මුලින්ම flow chart එක අඳින්නකෝ. මතක් වෙන්නේ. flow chart එක අඳින්න බලන්න. මතක් වෙන්නේ flow chart එක ඇඳලා ඊට පස්සේ pseudo code එක ලියලා ඊට පස්සේ Pascal code එකක් ලියමු. හරි? Pascal code එක මට මෙතනදී ඔයාලට කියලා දෙන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා. ඒතකොට ඔයාලා දන්නවා ළමයි මෙන්න මේ කාරණාව. Pascal වෙන්න පුළුවන්, pseudo codes වෙන්න පුළුවන්, වෙන භාෂාවක් වෙන්න පුළුවන්, ඕනම භාෂාවක ළමයි. හරි? ඕනම භාෂාවක මේ ව්‍යුහ තුනක් තියෙනවා. ගැලීම් පාලන ව්‍යුහ තුනක් තියෙනවා. එකෙන් එකක් අපි ගිය සතියේ කතා කරා. මොකද පුතේ ගිය සතියේ කතා කරපු පළවෙනි ව්‍යුහය බලන්න කියන්න බලන්න. මතක ඇති sequence. sequence කියන්නේ අනුක්‍රම. යම්කිසි වැඩසටහනක තියෙන සියලු උපදෙස් පේලියට ලස්සනට ක්‍රියාත්මක වෙගෙන යනවා නම් ඒක sequence එකක්. අපි මුල්ම දවසේ කතා කරේ sequence වර්ගයේ වැඩසටහනක්. හිතන්නකෝ සංඛ්‍යා දෙකක් ආදානය කරනවා. ඒ සංඛ්‍යා දෙක එකතුව හොයනවා. ඒකේ එකතුව ප්‍රතිදානය කරනවා. සංඛ්‍යා දෙකක් ආදානය කරනවා. හරි. ඒ සංඛ්‍යා දෙකේ එකතුව හොයනවා. ඒක එකතුව ප්‍රතිදානය කරනවා. හරි. පේලියට කෙලින් අනුක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. පුතේ ඒවට අපි කියනවා sequence කියලා එහෙම නැත්නම් අනුක්‍රම කියලා. ඊළඟට තමයි දෙවෙනි වර්ගය තමයි අපි ගිය සතියේ කතා කරපු selection. මොනවද පුතේ? selection. අපි කියනවා මේවට සරල තේරීම් කියලා. ඔයාලට මතක ඇති යම්කිසි ශිෂ්‍යයෙක්ගේ average ලකුණු ආදානය කරනවා. ඒක 50ට වඩා වැඩි නම් pass කියලා ඩිස්ප්ලේ වෙනවා. එහෙම නැත්නම් fail කියලා ඩිස්ප්ලේ වෙනවා.
එතකොට ඒකේ තියෙන සියලු උපදෙස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒකේ පොඩි තීරණයක් මත කරන්නේ මොකක්ද කියලා තීරණය කරනවා. ඒවට අපි කිව්වා වරණ. එහෙම නැත්නම් සරල තේරීම් කියලා. හරි. මේවට කිව්වේ අනුක්‍රම කියලා. මේවට කිව්වේ පුතේ වරණ කියලා. වරණ එහෙම නැත්නම් සිලෙක්ෂන් සරල තේරීම් කියලා. ඊළඟට තමයි තුන්වෙනි කතාව. මේ අද කතා කරන්න යන්නේ ළමයි මෙන්න මේව. මොනවද? iterations. මොනවද පුතේ? iterations. iterations. මේ iterations කියන්නේ ළමයි මොකද්ද? iteration එක iterate වෙනවා කියන්නේ නැවත නැවත සිදුවීමක්. නැවත සිදුවීමක්. අපි මේවට කියනවා ළමයි පුනර්කරණ කියලා. නැවත නැවත එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා නම් පුනර්කරණයක් කියලා කියනවා. රයිට් ඔයාලා දන්නවා මේක. ඒතර අපි කතා කරා ළමයි මේ වෙද්දී Pascal pseudocode flowchart වල sequence කතා කරලා ඉවරයි. Pascal pseudocode flowcharts වල ළමයි selections උත් කතා කරා. එහෙනම් අද තියෙන්නේ අපිට මෙන්න මේ මාතෘකාව කතා කරන්න. එහෙනම් අද මාතෘකාව වෙන්නේ Pascal වල තියෙන iterations. මොනවද පුතේ? iterations. ලියාගන්න. iterations. repetitions කියලා කියනවා. iterations එහෙම නැත්නම් repetitions කියලා කියනවා. හරි. පුනර්කරණ. ඔක තමයි මාතෘකාව. හරියට අල්ලගන්න. එහෙනම් අපි මේක මෙතනින් වැඩි ඉවරයි. මේක ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ iterations කතා කරන්න. දැන් ඔයාලට මම ප්‍රශ්නයක් දුන්නා. චුටි ප්‍රශ්නයක් දුන්නා. ඒ ප්‍රශ්නය තුලින් ඔයාලට මේක නැවතත් තේරුම් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නය තුල කිව්වේ 1 ඉඳන් 10ට මුද්‍රණය වෙන්න ඕනේ. 1 ඉඳන් 10ට මුද්‍රණය වෙන්න අවශ්‍ය කරන ගැලීම් සටහනයි. හරි? Pascal කේතයයි. ඊට පස්සේ පුතේ අපි මම Excel වල functions ඔක්කොම ගිය සති කරානේ. ආය functions අහන්න එපා. හරි? ඔයාලට එන functions ටික කරා. right. එහෙනම් ලියමු ළමයි. මුලින්ම ඔයාලා දන්නවා අපි ඉස්සරහම pseudo code එක නෙමෙයි flow chart එක අඳිමු. flow chart එකේ ළමයි මුලින්ම අපි ඔයාලා දන්නවා start වැටෙන්න ඕනේ. start එක. ඊට පස්සේ ළමයි දැන් මුලින්ම print වෙන්න ඕනේ කීයද? 1 ඉඳන් 10ටනේ. මුලින්ම print වෙන්න ඕනේ කීයද? ඔයාලා කමෙන්ට් කරන්න. මුලින්ම print වෙ යුත්තේ 1. එහෙනම් ළමයි අපි මොකද කරන්නේ? පොඩි variable එකක් හදා ගන්නවා. මේක process box එකක් ඇතුලේ දාන්න variable හදන එක. ඔයාලා මේ ඔක්කොම කියලා දීලා තියෙන එකයි ළමයි අලුත් ළමයි ඉන්නවනම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. x සමානයි 1යි. එතකොට වෙන්නේ RAM එක ඇතුලේ తాවකාලිකව variable එකක් හැදිලා ඒක ඇතුලේ 1 කියන එක ආදේශ වීමක් සිද්ධ වෙනවා. මේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ මට අද අවශ්‍ය කරන්නේ Pascal කියලා දෙන්න විතරයි. ඊට පස්සේ පුතේ වෙන්නේ මම පොඩි decision එකක් දාන්න. මේ decision එකෙන් check කරනවා x ගේ අගය කුඩායි හෝ සමානද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න පුළුවන් if දාන්න පුළුවන් අවුලක් නැහැ is දාන්නත් පුළුවන්. මේ x ගේ අගය ආරම්භයේදී x 1යිනේ. x ගේ අගය කුඩායි හෝ සමානද කියලා කීයටද? මට අන්තිමට print වෙන්න ඕනේ කීයද? අන්තිමට print වෙන්න ඕනේ කීයද? 1 ඉඳන් 10 වෙනකන් පුතේ. එහෙනම් අන්තිමට print වෙන්න ඕනේ 10. එහෙනම් මම මේක කුඩායි හෝ සමානද කියලා බලනවා 10ට. එතකොට x ගේ අගය වාදන්නවා ඇත්තටම x ගේ අගය 10ට වඩා කුඩායි. එහෙනම් මම මේ පැත්ත yes කියලා ගන්නවා. මේ පැත්ත no කියලා ගන්නවා. හරි? x ගේ අගය 10ට වඩා කුඩායි නම් මේක rotate වෙන විදිහට මම මේක plan කරනවා. එතකොට පුතේ මුලින්ම මම print කරනවා x. දැන් මට කියන්න x ගේ අගය 1යිනේ. 1 කුඩායිනේ 10ට. එහෙනම් මේ පැත්ත දෙනවනේ. එතකොට ළමයි මුලින්ම print වෙන්නේ කීයද? x ගේ අගය 1 නිසා මුලින්ම print වෙන්නේ කීයද පුතේ? කීයද? 1. දැන් කෙනෙක් අහනවා x input කරන්නේ නැද්ද කියලා. කවුද කිව්වේ input එකක් ගන්නවා කියලා මේකේ? මට ඕනේ 1 ඉඳන් 10ට print වෙන්න. පැහැදිලි? එහෙනම් මුලින්ම 1 print වෙනවා. හරි. පැහැදිලිවම 1 මුද්‍රණය වෙනවා. ඊට පස්සේ ළමයි ඊළඟට print කරන්න ඕනේ මට කාවද? දෙකනේ. එහෙනම් x ගේ අගය මේ ඔක්කොම මම flowcharts වීඩියෝ එක ඇතුලේ ඔක්කොම කරලා තියෙනවා සුපිරියට බෑ. ඒතර මට ඕනේ x ගේ අගය කීයකින් වැඩි කරන්නද? එකකින් වැඩි කරන්න. මොකද ඊට පස්සේ මට ඕනේ 2 print කරන්න. හරි. එහෙනම් මම මොකද කරන්නේ? තව process box එකක් දාලා x සමානයි x ධන 1යි කියලා ලියනවා. දැන් ඔයාලා දන්නවා මේකෙන් වෙන දෙයක්.
දැනට ඉන්නේ x යාගේ එකයිනේ. එකට එකක් එකතු වුණාම දෙකයිනේ. දෙක කියන එක වැටෙනවා පුතේ x ඇතුලේ. එතකොට x යාගේ දෙකක් වෙනවා. මේක මම කනෙක්ට් කරනවා මෙන්න මෙතන. හරි. ඊට පස්සේ පුතේ මොකද වෙන්නේ? දැන් x යාගේ දෙකයිනේ. දෙක කුඩාද 10ට? මට උත්තර දෙන්න. දෙක කුඩාද 10ට? අර වගේ ආන්සර්ස්. ඔව්. දෙක කුඩායි 10ට. එහෙනම් කාවද print වෙන්නේ ඊළඟට? එහෙනම් කාවද print වෙන්නේ ඊළඟට? කොහොමද මේවා අපි කරපු ඒවා? දෙක print වෙනවා. එහෙනම් ඊළඟ output එක දෙකයි. ඊළඟට දැන් x යාගේ දෙක නිසා දෙකට එකක් එකතු වුණාම 3යි. එහෙනම් පුතේ 3 කුඩාද 10ට බලනවා. ඔව්. එහෙනම් 3 print වෙනවා. ඊළඟට මෙතනට ආවට පස්සේ එකක් එකතු වෙලා x ට 4ක් වෙනවා. 4 කුඩාද? ඔව්. 4 print වෙනවා. ඔහොම ළමයි යනවා. අන්තිමට ගිහිල්ලා හිතන්නකෝ මෙතනින් 9 print වෙනවා කියලා. හරි. 9 print වුණාට පස්සේ x යාගේ 9යි නේද? 9ට එකක් එකතු වුණාම 10යි. 10 දාගන්නවා x ඇතුළට. ඒ කියන්නේ x යාගේ 10යි. 10 කුඩාද 10ට පුතේ? 10 කුඩාද 10ට? 10 කුඩාද 10ට? තකල උත්තර දෙන්න ඉක්මනට යන්න ඕනේ මේ වැඩේ කරන්න. නෑ. නමුත් 10 සමානද 10ට? සමානද 10ට? ඔව්. එහෙනම් තාම සත්‍යයි. එහෙනම් පුතේ මෙතෙන්ට ඇවිල්ලා 10ක් print වෙනවා. 10 print වෙලා මෙතෙන්ට ආවම ඊළඟට කී වෙනවද x යාගේ? 11ක් වෙනවා. දැන් ගිහලා බලනවා 11 කුඩාද 10ට? පුතේ නෑ. 11 සමානද 10ට? පුතේ නෑ. එහෙනම් පුතේ මේක no පැත්තට යනවා. no පැත්තට ගියාම මම මෙයාව මොනවා කරනවද? ස්ටොප් කරනවා. එතකොට මේ අපි ඇද්දේ එකේ ඉඳන් 10 වෙනකම් මුද්‍රණය වෙන්න. එකේ ඉඳන් 10 වෙනකම් මුද්‍රණය වෙන්න මොන සටහනක්? මොන සටහනක්? ගැලීම් සටහනක්. පැහැදිලිද? දැන් මේකම අපිට සුඩෝ කෝඩ් වලින් while loop එකක් වගේ පාවිච්චි කරලා ලියන්න පුළුවන්. right. මට මේ ටික ඇද්දි දැන් අපි කෙලින්ම අපි යම්කෝ Pascal වලට right. සුඩෝ කෝඩ් එක ඔයාලා ලියන්න අපි මේ වගේ ඕන තරම් ලියුවනේ. right. ළමයි හොඳට අහන්න. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ ටික. හොඳට මෙන්න මේ ටික ගැන හිතන්න. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස ගැන හිතන්න මම මේවා මතක් කරයිද? මේ කොටස ගැන හිතන්න. මේ කොටසේ ඉස්සරහම x print කරනවා එකක් වැඩි කරනවා. ආයෙ ඇවිල්ලා x print කරනවා එකක් වැඩි කරනවා. ආයෙ ඇවිල්ලා x print කරනවා එකක් වැඩි කරනවා. ආයෙ ඇවිල්ලා x print කරනවා එකක් වැඩි කරනවා. පැහැදිලිද? එතකොට ළමයි මෙන්න මේක තමයි නැවත විඩින් විඩ මොනවා වෙන්නද? ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් අපිට අවශ්‍යයි ළමයි මතක තියාගන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඔයාලට තේරෙනවා එකම උපදේශ මාලාවක් නැවත කිහිප වතාවක් සිද්ධ වෙනවා. මේ වගේ එකකට තමයි ළමයි අපි මොකක් කියන්නේද? iteration එකක් කියන්නේ. මොකක් කියන්නේද? iteration එකක් කියන්නේ. දැන් ළමයි මේ වගේ එකම දෙයක් නැවත කරගන්න කිහිප වතාවක් කරගන්න අපිට ළමයි Pascal වල පොඩි option එකක් දීලා තියෙනවා. Pascal වල පොඩි මොකද්ද දීලා තියෙන්නේ? පොඩි option එකක් දීලා තියෙනවා. right? ඒකට අපි කියනවා එහෙම option කිහිපයක් දීලා තියෙනවා. ඒකෙන් මම එකක් ගන්නවා. හරි? එහෙනම් ළමයි Pascal වල පුනර්කරණයක් ලියන්න පුළුවන් එක විදිහක් තමයි අපි මේ අද කතා කරන්න යන්නේ. ඒ තමයි පුතේ මේකට දීලා තියෙනවා මේ iterations වලට කියන තව නමක් තමයි ළමයි loop කියන්නේ. මොකද්ද? loop. loop එකක් කියන්නේ නැවත සිදුවීමක්. loop වර්ග ගොඩක් තියෙනවා ළමයි. for loop එක, while loop එක එහෙම තියෙනවා. අපි අද එකක් ගමු. එහෙනම් මම මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න අද Pascal වල තියෙන විශේෂ loop එකක් ගන්නවා. ඒකට අපි කියනවා පුතේ for loop එක කියනවා. මොකද්ද? for loop එක. මොකද්ද පුතේ? for loop එක. දැන් අපි බලමු මෙන්න මේ වගේ ඇඳ ගැලීම් සටහනක් තුලින් ක්‍රියාත්මක වෙච්ච තර්කය Pascal වලින් අපි කොහොමද ලියා දක්වන්නේ කියලා. Pascal වලින් අපි කොහොමද ලියා දක්වන්නේ කියලා. right. දැන් පුතේ බලමු ඔයාලා කෝඩ් එකක් ලියන්න. චුට්ටක් while කරන්නේ අද නෙමෙයි. අද for loop එක. අද for loop එක කරලා එතකොට access චුට්ටක් කරලා excel ඉදිරි access අපි කරලා ඉවරයි ප්‍රශ්න කරලා ඒ වගේ කරන්න. right. දැන් චුට්ටක් මට ඔයා මතකෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. බලන්න ලියන්න. සුඩෝ කෝඩ් මේකේ ළමයි ඕන තරම් අපි ලියුවානේ. සුඩෝ කෝඩ් එක මෙතන දැන් ලියන්න ඕනේ නැහැ. සුඩෝ කෝඩ් එකත් Pascal කෝඩ් එක වගේමයි. මොකද මගේ සුඩෝ කෝඩ් වීඩියෝ එක බලන්න එක දවසකින් ආවරණය කරපු පැය 4ක් 5ක් දාලා කරපු සුඩෝ කෝඩ් වීඩියෝ එක බලන්න එතකොට හරි. මට අවශ්‍යයි මොකද්ද? අපි for loop එක. for loop එක කියලා එකක් තියෙනවා. මොකේද තියෙන්නේ? Pascal වල. මේ Pascal වල for loop එක ඔයාලට මම මෙතනින් කියලා දෙනවා ලස්සනට. අයි ජීවිතේට අමතක නොවන විදිහට.
හැබැයි මේක ලැන්ග්වේජ් එකක්. ඒ නිසා මේක ලියන විදිහක් තියෙනවා. මේක ලැන්ග්වේජ් එකක්. ඒ නිසා මේක ලියන විදිහක් තියෙනවා. ඒ විදිහටම අපි ලියන්න ඕනේ. කාරක රීතියක් තියෙනවා. සින්ටැක්ස් එකක් තියෙනවා. හරි? කාරක රීතියක් තියෙනවා. සින්ටැක්ස් එකක් තියෙනවා. ග්‍රැමර් එකක් තියෙනවා. අපි ඉංග්‍රීසි ලියනවා වගේ ග්‍රැමර් එකක් තියෙනවා. සිංහල ලියනවා වගේ ග්‍රැමර් මෙතඩ් එකක් තියෙනවා. මේක ළමයි කවුරු හරි හදපු ලැන්ග්වේජ් එකක්. එතකොට එයා දුන්න විදිහට අපි මේක ලියන්න ඕනේ. අපිට ඕන විදිහට ලියන්න බෑ. හරි. එහෙනම් බලන්න මට එක එක්කෙනා දැන් කෝඩ් ලියනවා. බලන්න ලියන්න ළමයි. ටක් ගාලා දැන් ඔයාලා ඇත්තම කතාව මේ විදිහට තව මාසයයි විභාගෙට තියෙන්නේ. එතකොට ඔය විභාගය ඇතුළත මේ කෝඩ් එක හිතලා පැස්කල් වලින් ලියන්න බැයි නම් ඒක මගේ වරදක්ද ඔයාගේ වරදක්ද? මගේ වරදක්ද ඔයාගේ වරදක්ද? දැන් මම පැත්තකින් දාන්නකෝ මාව මේ අදී හම්බෙච්ච එක. හරිද? මාව අදී හම්බෙච්ච එක. මම නෑම කියන්නකෝ. ඒතර අනිවාර්යෙන්ම ළමයි මම ඔයාලට පෙන්නන්නම් අපි දාලා තියෙන ගොඩක් වීඩියෝස්. හරි? ඔයා බලන්න මගේ YouTube channel එක. channel එකේ ළමයි දැන් මම ඉඳන් ලංකාවේ එක මට්ටමේ ඉන්නවා මගේ channel එක. ලංකාවෙම එක IT වලින් ලංකාවෙම එක වගේ ස්ථානේ ඉන්නවා. හරි? A level IT වලින් ඈ O level නෙමෙයි. O level වැඩක් නෑ ළමයි. A level IT වලින්. හරි? පැහැදිලිද? එන වැඩේ පටන් ගන්න. ෆොටෝ එකක් දාන්න ඕනේද? හරි. මම ෆොටෝ එකක් දාන්න අවස්ථාව දෙන්නම්. ඔන්න ෆොටෝස් දාන්න පුළුවන්. දැන් මට ටක් ගාලා වගේ කෝඩ් එක ලියන්න. කෝඩ් එක ලියලා මට වගේ උත්තරය එන්නේ. මේ වෙද්දි මේක ලියන්න බැයි නම් එකේ ඉඳන් 10 වෙනකම් print වෙන්න Pascal කෝඩ් එකක් ලියන්න බැයි නම් අපි මේ කියන for loop එක කියන කතාව පාවිච්චි කරලා මෙතන 10 වසර ළමයි ඇති ගණන් ගන්න එපා ඉන්න. අපි යාලට දෙසැම්බර් ඉඳන් 10 වසර පන්තියක් පටන් දෙසැම්බර් නෙමෙයි ලබන මාසෙ ඉඳන් 10 වසර වෙනම පන්තියක් පටන් ගන්නවා. හරි. 10 වසර පන්තියක් පටන් ගන්නවා. ලස්සනට. මට අවශ්‍යයි ලස්සනට ලියලා. එකේ ඉඳන් 10 වෙනකම් මුද්‍රණය වෙන්න කෝඩ් එක ළමයි ටයිප් කරනවට වඩා අතින් ලියන්න හුරු වෙන්න. මම ඔයාලට ටයිප් කරලා පෙන්නුවා. අදත් පෙන්නනවා. නමුත් පුළුවන් තරම් අතින් ලියන්න විභාගෙට ලියන්න. මාත් එක්ක ලියමු. ඔව් 10 වසර 11 වසර ඕන කෙනෙක්ට ඉංග්‍රීසි මීඩියම් ලබනවා නම් සිංහල මීඩියම් ඕන එකක් කෙරෙනවා ඔන්ලයින් පන්තියක් කියලා. තග්ගා බයින්ඩ් බා එයාලා 10 වසරේ ඉවසලා ඉන්න. මේ ටික මම ගොඩ දාන්න යන්නේ 11 වසර දරුවා. මේකට මට ඔයාලා සමාව දෙන්න. ඔයාලවත් මේ වගේ මම ගොඩ දානවා. හරිනේ? හරි. ලියවද? උදේ මුලින්ම අපි මෙහෙම කරමු. මගේ channel එකේ නම අහනවා. channel එකේ නම YouTube එකේ ගිහිල්ලා ඔයාලා නිකමට search කරන්න මගේ නම හරි A level ICT class කියලා. A level ICT class කියලා search කරන්න මගේ YouTube channel එක උඩට මේ. එහෙම නැත්නම් ධනුෂ්ක රවිශාන් කියලා search කරන්න ඒ උඩටම එයි. එනවායි මුලින්ම මොකද්ද ලියන්න ඕනේ? හරි අපි මෙහෙම ලියමු. මුලින්ම අපි ලියන ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න. මුලින්ම අපි ලියන ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න. හරි. දෙන්න බලන්න නමක් ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ළමයි ප්‍රෝග්‍රෑම් කියලා ලියනවා. හරි. Pascal වල මේ කෝඩ් ලියන විදිය. ප්‍රෝග්‍රෑම් කියලා ලියලා ඔයා කැමති නමක් දෙන්න. ඒකෙදී තියෙනවා ළමයි කාර්ක රීති වගේක්. අර වේරියබල් හදන විදිහමයි වට x කියලා හරි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න පුළුවන්. හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම දෙන්නම්කෝ numbers කියලා. numbers. හරි. ඊට මදි නේද? චුට්ටක් වම් පැත්තට ගන්න. චුට්ටක් වම් පැත්තට ගන්න. ඊට මදි ඔය වලට පොඩක් පොඩියට ලියනවා ඈ. program එනම් Pascal වල ලියන program එකට නමක් දෙන්න යන්නේ. මේ ලියන program එකට නමක් දෙද්දි program කියලා දීලා අපි කැමති නමක් දෙන්න. කැමති නම මම දෙන්නම් numbers කියලා. number හරි numbers අට ඕන එකක් දුන්නේ නැහැ. ඊළඟට bracket එකක් දාලා මොකද්ද ලියන්න ඕනේ මේ bracket එක ඇතුලේ? පුතේ අපි ලියනවා input, output කියලා. ඒ කියන්නේ programs වල අපිට input output ගන්න වෙනවනේ. ඒව අවශ්‍යයි කියලා ලියනවා. මොනවද? input, output. මේවා මම කියලා දුන්නා. මෙහෙම ලිව්වොත් හරියද? හරියටම කියන්න. මෙහෙම ලිව්වොත් හරියද? මෙතනින් නවත්තලා ඊළඟ ලයින් එකට ගියොත් හරියද? මට කියන්න ඇත්තම කතාව. ඔයාලගේ උත්තර ඕනේ මට. නෑ. මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? අන්න හරි. මොකද්ද? ළමයි එක ස්ටේට්මන්ට් එකක් එක ලයින් එකක් අවසානයේදී අපි සෙමිකෝලන් එකක් දාන්න ඕනේ. මොකද්ද දාන්නේ? සෙමිකෝලන් එකක් දාන්න ඕනේ. හොඳට අහගෙන ඉන්න මම කියන්නේ ඕන කෙනෙක්ට පුළුවන් මේක. රයිට්? ඊළඟට ළමයි අපි
මේ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය කරන වේරියබල් නිර්මාණය කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය කරන වේරියබල් අර x සමාන 1 හරි y සමාන එහෙම අපි වේරියබල් නිර්මාණය කරනවානේ. මතක අවකාශ తాවකාලිකව දත්ත තියාගන්න ස්ථාන වගේක් නිර්මාණය කරනවානේ. හරි. වේරියබල් නිර්මාණය කරද්දී මුලින්ම දාන්න ඕන කීවර්ඩ් එක මොකක්ද? උත්තර දෙන්න. වේරියබල් එකක් නිර්මාණය කරද්දී මුලින්ම දාන්න ඕනේ කීවර්ඩ් එක මොකක්ද? මොකද පුතේ? මොකද අන්න var. වේරියබල් කියන අර්ථයෙන් var කියලා දානවා. ඊට පස්සේ ඒක යටින් වේරියබල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම වේරියබල් නිර්මාණය කරන්නත් පුළුවන්. හරි. වේරියබල් එකක් කියන්නේ මොකක් හරි දත්තයක් තියාගන්න පුංචි ස්ථානයක් RAM එකකින් తాවකාලිකව. ඒකට අපිට කැමති නමක් දෙන්න පුළුවන් x y count ඕන එක. හරි. අපි දන්නවා c කියලා. c කියලා. මම c කියන වේරියබල් එක නිර්මාණය කරනවා. හරි. වේරියබල් එක නිර්මාණය කරද්දී මුලින්ම වේරියබල් එකේ නම දීලා c හරි count හරි x හරි ඕන එක. වේරියබල් එකේ නම දීලා ඊට පස්සේ මොකද්ද තියන්න ඕනේ? ඊට පස්සේ මොකද්ද තියන්න ඕනේ? නෑ නෑ. ඊට පස්සේ මොකද්ද තියන්න ඕනේ? මට ඔයාලගේ උත්තරේ ඕනේ. ඩොට් දෙකක් තියන්න ඕනේ. ඩොට් දෙකක් තියලා ළමයි මේ වේරියබල් එක හදන්නේ ඇයි මොන වගේ දත්ත තියාගන්නද කියලා ලියන්න ඕනේ. මට පූර්ණ සංඛ්‍යා තියාගන්න ඕනේ නම් අපි දෙන ඩේටා ටයිප් එක මොකක්ද? මට පූර්ණ සංඛ්‍යා තියාගන්න තැනක් හදාගන්න ඕනේ කියලා කියන්නේ කොහොමද? මොනවද? integer. හරි. මෙතනින් නතර කරොත් හරිද වැරදිද? මට ඔයාගේ උත්තර උනේ මේ ඊයේ සතියේ මතක් වෙන්නයි මම මේ කරන්නේ. නෑ පුතේ වැරදි. ඒකට හේතුව මොකද්ද? මේකේ අගින් මොකක් තියන්න ඕනේද? semicolon තියන්න ඕනේ. කවුරු හරි මේක පුතේ පළලෙහින් var කියලා දාලා c double dot integer කියලා ලිව්වත් වැරදි නෑ. හරි. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දුන්නා. මට එක වේරියබල් එකක් හදාගත්තා මට අවශ්‍යයි. මොකද්ද පුතේ? c කියලා. ඒ c කියන වේරියබල් එක මතක අවකාශයේ RAM එක ඇතුලේ හදාගන්නේ මොකක් ගබඩා කරන්නද? පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ගබඩා කරන්න මට ඇති ඔය. රයිට්. ඊට පස්සේ මට බලන්න කෝඩ් එක ලියපු කෙනෙක් කියන්න බලන්න. ඊළඟට ළමයි අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු කොටස ලියද්දී අපි අනිවාර්යෙන්ම මෙතන දාන්න ඕනේ මොකද්ද? go. කියන්නේ begin කියලා දාන්න ඕනේ. හරි. ප්‍රෝග්‍රෑම් එක අවසානයේදී මොකද්ද දාන්න ඕනේ? පුතේ පේනව නේද මේ හරිය ලියුවොත්? මේ හරිය ලියන්න නේ. ප්‍රෝග්‍රෑම් එක අවසානයේදී මෙන්න මේ හරියදී මම දානවා මොකද්ද? end කියලා. හරි. මෙහෙම ලිව්වොත් හරිද? මට ටක් ගාලා උත්තර දෙන්න. මෙහෙම ලිව්වොත් හරිද? මෙතනින් නැවැත්තුවොත් මෙහෙම නැවැත්තුවොත් හරිද? නෑ ළමයි. ප්‍රෝග්‍රෑම් එක අවසානයේ මොකක් තියන්න ඕනේද? අනිවාර්යෙන්ම full stop එකක් තියන්න ඕනේ. full stop එකක් දෙන්න. මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දුන්නා. මේ තියෙන්නේ giving a name to the program. මේ තියෙන්නේ declaring variables. ඊළඟට ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු කොටස බංග කොටස. දැන් ළමයි අපි පාවිච්චි කරන්න යන්නේ මොන ලූප් එකද? මොන ලූප් වර්ගයේද? කොහොම මට කියන්න උත්තර. for loop එක. උදේ මේ for loop එක ලියද්දි මුලින්ම ලියන්නේ for කියලා. මේක ඇතුලේ මම ලියනවා for කියලා ලියලා දැන් මට ඉස්සරහම තීරණය කරන්න. මේ for loop එක ළමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කැරකෙන rotate වෙන වාර ගන්න දන්නවනම්. මම දැන් කිව්වේ එකේ ඉඳන් 10ට print වෙන්න කියලානේ. එහෙනම් මේක කැරගෙන වාර ගන්න කියලා. මම කිව්වේ එකේ ඉඳන් 10ට print කරන්න කියලානේ. එහෙනම් අපි දන්නවා දැන් මේක නිශ්චිතවම කැරගෙන වාර ගන්නක් තියෙනවා. මේක වට කීයක් කැරගෙන්න ඕනද පුතේ? වට 10ක් කැරගෙන්න ඕනේ. 9ක් නෙමෙයි පුතේ 10ක්. 1 print වෙන්න ඕනේ, 2 print වෙන්න ඕනේ, 3 print වෙන්න ඕනේ, 4 print වෙන්න ඕනේ, 5 print වෙන්න ඕනේ, 6 print වෙන්න ඕනේ, 7 8 9 10 ඔය ආදී ලෙස 10 times මේ loop එක rotate වෙන්න ඕනේ. එතකොට අපි හිතමු මේ c ඇතුලේ තමයි මේ අගය තියාගෙන ඉන්නේ කියලා. එහෙනම් c ගේ ආරම්භක අගය කීයද වෙන්න ඕනේ? ඉක්මනට කියන්න. අන්න හරි. මොකද්ද? c ගේ ආරම්භක අගය පුතේ කීයක් වෙන්න ඕනද? එකක් වෙන්න ඕනේ. එහෙනම් මම කියනවා c ගේ අගය ඇතුළට මුලින්ම කීය දාගන්න කියලා. එක දාගන්න කියලා. මේක ලියන්න මෙහෙමයි. මේකට අපි කියන assignment operator එක මේ for loop එක මේක rotate වෙද්දී c කියන variable එකේ ආරම්භක අගය පුතේ කීයද? 1 බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ
මම ලියනවා ළමයි දැන් බලන්න ඔයාලගේ කෝඩ් එක මට අවශ්‍යයි එක එක කමෙන්ට්ස් දානවා මට ඔක්කොම කියවන්න බෑ කොහොමද ලියවෙන්නේ බලන්න ලියන්න ඉතුරු කෝඩ් එක for මට අවශ්‍ය ඔයාලගේ කෝඩ් එක කෝඩ් එකක් දෙන්න කවුරු හරි කෝඩ් කරු මට අවශ්‍ය වගේ දැනුම් මට්ටම චෙක් කරගන්න කොහොමද කවුරුත් එක කෝඩ් එකක් දෙන්න මට එක්කෙනෙක් අඩුම තරම එක කෝඩ් එකක් දෙන්න මම ඔයාලට කෝඩ් ටිකක් එවන්නම් කෝඩ්ස් ටිකක් එවන්නම් මේ කෝඩ් 5ක් 10ක් මම දෙවන්නම් මම ඔයාලට පොඩි බුක් එකක් හදාගෙන යනවා ඉන්න එක තියෙනවද කියලා බලන්න පොඩි බුක් එකක් හදාගෙන යනවා ඒක ඔයාලට දෙන්නම් කෝඩ්ස් සාමාන්‍යයෙන් 50ක් විතර ඒ බුක්ලට් එකේ එනවා හරි ඒ බුක්ලට් එක හරහා ඔයාලට පුළුවන් චුට්ටක් මේ ලැන්ග්වේජ් එක චුට්ටක් ඉගෙන ගන්න මම ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා උන්නම් පෙන්නන්නම් තාම චුට්ටක් හදාගෙන යන ගමන් හරි මේ මට්ටමේ ඔයාලා ඉන්න චුට්ටක් පෙන්නන්න තිබ්බොත් හොඳයි මට අනිත් මැෂින් එකේ දැම්මා වගේ මතකයි කෝඩ් 50ක විතර පොඩි බුක්ලට් එකක් හදලා ඔයාලට දෙන්න හිතුවා ඒක තමයි ඔයාලට මේ දෙන්න හදමින් ඉන්නේ ඒක ළමයි අනිත් මැෂින් එකේ තියෙන්නේ හරි කමක් නැහැ හරි දැන් ලියමු ආරම්භකගේ 1යි දැන් ළමයි මෙතන ඉඳන් කොතෙන්ද යන්න ඕනේ 2 C ගගේ එකේ ඉඳන් මට කියන්නේ දැන් ආරම්භකගේ 1යි අවසානගේ කීයද අවසානගේ කීයද කීය වෙනකන් යන්න ඕනේ දැන් මට අවශ්‍ය කරන්නේ එකේ ඉඳන් කීය වෙනකන් 10 වෙනකන් to 10 කියලා දාලා ළමයි මෙහෙම ලිව්වොත් හරිද තව වචනයක් එන්න ඕනේ දැන් මේක වාට ඉංග්‍රීසි වගේ තේරෙනවා ඉංග්‍රීසි රූල් භාෂාවක් හරි 4 C equal 1 to 10 කියලා දැම්මොත් වැරදි තව චූටි කීවර්ඩ් එකක් එන්න ඕනේ C ගගේ එකේ ඉඳන් 10 වෙනකන් මේක කරන්න මේක නැවත නැවත කරන්න කියන අර්ථයෙන් එන්න ඉංග්‍රීසියෙන් කරන්න කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කරන්න කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද අන්න do හරි do පැහැදිලි 4 C equal 1 to 10 do ඊළඟට ළමයි මේ ලූප් එක ඇතුලේ මේවා ළමයි එක දිගට ලියුවත් කමක් නැහැ මම මේ ටැප් කරලා ලියන්නේ ටිකක් පාඩට පැහැදිලි වෙන්න මේක ඇතුලේ හොඳට මතක තියාගන්න මෙන්න මේක ළමයි start value එක මොකද උදේ start value එක මෙන්න මේක තියෙනව නේද මේක මොකද උදේ මොන value එකද මේ loop එකේ start value එක තමයි 1 මේ loop එකේ අවසාන value එක මොකක්ද එහෙනම් කමෙන්ට් කරන්න මට ඔයාලා මේ අහන ප්‍රශ්න මාර වැදගත් මොකක්ද 10 එහෙනම් මේක උදේ end value එක හරි එතකොට මේකේ ළමයි මතක තියාගන්න ආරම්භකගේ 1යි අවසානකේ 2යිනේ මේක පූර්ණ සංඛ්‍යාවක් මේක පූර්ණ සංඛ්‍යාවක්නේ පුතේ මේක 1 ඉඳන් 10ට වැඩි වෙනවද අඩු වෙනවද 1 ඉඳන් 10ට වැඩි වෙනවද අඩු වෙනවද උත්තර දෙන්න 1 ඉඳන් 10ට වැඩි වෙනවද අඩු වෙනවද අන්න වැඩි වෙනවා කීයෙන් කීයද වැඩි වෙන්නේ ළමයි මෙයා එක වටයක් ගියාම මේක එකෙන් ඔටෝ වැඩි වෙනවා ඊළඟ වටේ ගියාම තව එකකින් ඔටෝ වැඩි වෙනවා හැබැයි අපි මේවල මේකේ අපි වැඩි වෙන්න කියලා වැඩි කරන්න කියලා කිව්වා එකෙන් වැඩි කරන්න කියලා කිව්වා හැබැයි මතක තියාගන්න මේ for loop එකේ අපි කියන්න ඕනේ නෑ මෙයාව එකකින් වැඩි කරන්න කියලා එයා එක අන්තිමගේ 10 දැම්මොත් මෙයා වැඩි කරා යන්නේ ළමයි එකින් එක අමුතුවෙන් එකෙන් වැඩි වෙන්න කියලා කියන්න ඕනේ නෑ පැහැදිලිද එතකොට මෙයා මෙහෙම ළමයි මේ loop එක කරගෙනවා අලින වටේ යද්දි සීට 1 ආරයි යනවා ඊළඟ වටේ යද්දි සීට 2 ආරයි යනවා ඊළඟ වටේ යද්දි සීට 3 ආරයි යනවා ඊළඟ වටේ යද්දි සීට 4 ආරයි යනවා අන්තිම වටේ යද්දි තමයි සීට මොකද කරන්නේ 10 ආරයි යන්නේ right එහෙනම් මේක අපි දන්නවා පැහැදිලිවම වට කීයක් අරගෙනවද මේක වට කීයක් අරගෙනවද 1 2 3 4 5 6 7 මෙයා loop එක කරගෙනවා මෙන්න මෙහෙම කරගෙනවා කීයක් අරගෙනවද 10ක් අරගෙනවා වට 10ක් අරගෙනවා right එහෙනම් මට මේක ඇතුලේදී මට 1 ඉඳන් 10ට print වෙන්න ඕනේ එහෙනම් right ඔයාලා දන්නවා Pascal වල තියෙනවා right කියලා එකක් right කියලා තියෙනවා right ln කියලා තියෙනවා right ln කියලා දාන්නම් ඇයි මම right ln කියලා දැම්මේ ඇයි මම right ln කියලා දැම්මේ ඇයි මම right ln කියලා දැම්මේ කියන්නේ මම ඔයාලට ප්‍රශ්න ටිකක් දෙන්නම් හොඳ line by line execute කරන්න එහෙනම් මම කියනවා කාව print කරන්න කියලාද C ව print කරන්න කියලා ළමයි මෙහෙම ලිව්වොත් හරියද
මේ ලූප් එක මෙතනින් ඉවරයි. මේ ලූප් එකේ අවසානය තමයි මේක. මෙහෙම ලිව්වොත් හරියද? නෑ. මෙතන තමයි අන්තිමට මේ ලූප් එකේ ආරම්භයේ මේ ලූප් එකේ ඇත්තටම මෙතනින් අවසන් බවන් ගවන්න සෙමිකෝලන් එකක් දාන්න ඕනේ. සෙමිකෝලන් එකක් දාන්න ඕනේ. ඊළඟට ළමයි මේ යටින් මුකුත් ලිවීම නම් අවශ්‍ය නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් මේක අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ මම කිව්වා චූටි කෝඩ් එකක් ලියනවා කියලා. මොකද්ද? මෙහෙම තිබ්බට වැරදි නැහැ. නමුත් චූටි කෝඩ් එකක් අපි ලියනවා කියලා කිව්වා. මොකද්ද? මේ අන්තිමට end එකට කලින් නතර වෙලා ඉන්න කියලා. මොකද්ද ලියන්නේ? read නෙමෙයි මොකද්ද? read line. මොකද්ද? read line. line එකක් මොන හරි දත්තයක් ලියලා එහෙම නැත්නම් enter key එක press කරනකම් බලන් ඉන්න කියන එකයි මේකේ අර්ථය. මෙතන semicolon එක දාන්න අනිවාර්යද නැද්ද? දැම්මොත් වැරදිද? මෙතනින් semicolon එකක් දාන්න ඕනේද නැද්ද? මෙතනින් semicolon එකක් දාන්න ඕනේද නැද්ද? ඕනිම නැහැ. අනිවාර්ය නැහැ. ඇයි මම අනිවාර්ය නැහැ කිව්වේ? මේ පුතේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම ලයින් එක. අන්තිම ලයින් එකේ දාන්න ඕනේ නැහැ. දැම්මත් කමක් නැහැ. මෙන්න මේකෙදි වෙන්නේ මතක තියාගන්න පොඩි ලූප් එකක් හැදෙනවා. මේ තමයි නැවත නැවත කරන්න ඕන දේ. මේ තමයි නැවත නැවත කරන්න ඕන දේ. එතකොට ළමයි මේකේ C ගියගේ 1යි C ගේ අවසානකයේ 10යි. ඒකේ අර්ථය මේක වට 10ක් කරකෙන්න මුල් වටේ යද්දි C ට 1 අරයි යන්න දෙවෙනි වටේ යද්දි මේ for loop වල විශේෂ ලක්ෂණයක් ළමයි මෙයා එකකින් ඉන්ක්‍රිමන්ට් වෙනවා. ඔටෝ ඉන්ක්‍රිමන්ට් වෙනවා. එතකොට 1 2 3 4 5 6 7 සීට 8 සීට 9 සීට 10 අරන් ගිහලා වැඩසටහන එන් කරලා අවසන් වෙනවා. එතකොට මේක එකින් එක වැඩි වෙනවා. මුලින් වටේ අරන් යන්නේ අනිවාර්යයෙන්ම සීට 1. එතකොට මම කියන්නේ 1 print කරන්න කියලා. එහෙනම් ඊළඟ වටේ අරන් යන්නේ පුතේ සීට 2. එතකොට 2 print වෙනවා. ඊළඟ වටේ 3 අරන් යද්දි මම කියනවා 3 print කරන්න කියලා. ඔය විදිහට මේක rotate වෙනවා. එතකොට පුතේ මේ තියෙන්නේ ආරම්භක අගය, මේ තියෙන්නේ අවසාන අගය, මේකේ වැඩි වන හෝ අඩු වන අගය. එහෙම නැත්නම් අපි කියනවා step value එක. මොකද්ද? වැඩි වන හෝ අඩු වන අගය. අපි කියනවා පුතේ මොකද්ද? step value එක. මේකේ step value එක එකක් වෙනවා. කීයක් වෙනවද? එකින් එක වැඩි වෙන හෝ අඩු වන අගය කීයක් වෙනවද? එකක් වෙනවා. දැන් මම මේක ටයිප් කරලා පෙන්නනවා ඔයාලට. මම හිතනවා මේ for loop එක තේරෙන්න ඇති කියලා. එතකොට මේක 100 පාරක් ක්‍රියාත්මක කරගන්න නම් යම් දෙයක් මේක ඇතුළේ ඕන තරම් දේවල් ලියන්න පුළුවන් නේ. යම් දෙයක් 100 වතාවක් ක්‍රියාත්මක කරගන්න නම් මේ 10 වෙනුවට කීයක් දාන්න තියෙන්නේ? 10 වෙනුවට කීයක් දාන්න තියෙන්නේ? 100 දාන්න තියෙන්නේ. 100 දාන්න තියෙන්නේ. රයිට්. බලන්න මේක තේරිච්චේ? මම මේ ඔයාලට බොහොම සුළුවේ අවශ්‍ය දේ විතරක් කියලා දෙන්න යන්නේ. පැහැදිලිද? රීටේල් එක කියන මෙතන දෙපාරක් දාන්න ඕනේ නැහැ. මොකද මේක එන්ට් එකක් අපි කොහෙවත් ඔබන්නේ නැති නිසා. එන්ට් එකක් මෙහි කොහෙවත් ප්‍රෙස් කරන්නේ නැති නිසා අපිට මේකේ right ln කියන එක දෙපාර මේ read ln කියන එක දෙපාරක් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. right. පැහැදිලි නේද? දැන් මම ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේ කෝඩ් එක ටයිප් කරලා ඔයාලට පෙන්නනවා. හරිද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට මේ වැඩේ පෙන්නනවා. හරිනේ? මේ බලන්න. හොඳට බලාගෙන ඉන්න දරුවෝ අවංකවම බලන්න. right? දැන් අපි ගිය සතියේ මම මේක ටයිප් කරලා තියෙන්නේ. මම මුලින්ම ටයිප් කරන්නම්. බලන්න. හොඳට බලන්න. right. ඔන්න අපි වැඩේ ස්ටාර්ට් කරන්න යන්නේ. එහෙනම් මුලින්ම අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනවා. එහෙනම් ප්‍රෝග්‍රෑම් කියලා ටයිප් කරනවා. ප්‍රෝග්‍රෑම් එකට නමක් දීලා ප්‍රෝග්‍රෑම් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ අපිට ඕන නමක් මේ ප්‍රෝග්‍රෑම් එකට දෙන්න පුළුවන්. මම numbers කියලා දෙන්නම්කෝ. ඉස්සරහා මම number කියලා දුන්නේ. මම දැන් numbers කියලා දෙනවා. ප්‍රශ්නයක් නැහැ. පේනව නේද? ස්ක්‍රීන් එක පේනව නේද ළමයි? ස්ක්‍රීන් එක පේනවද නැද්ද කියලා ටක් ගාලා. ටක් ගාලා ඉක්මනට මට වැඩ ටිකක් තියෙනවා ගොඩක් කරන්න. ස්ක්‍රීන් එක පේනවද නැද්ද? ස්ක්‍රීන් එක පේනවද නැද්ද? කමෙන්ට් එකක් දාන්න ස්ක්‍රීන් එක පේනවද නැද්ද? එළමයි ඔව් ස්ක්‍රීන් එක පේනවා. රයිට්. එහෙනම් බලාගෙන ඉන්න. එහෙනම් මේකේ අනිවාර්යෙන් බ්‍රැකට් එකක් දාන්න ඕනේ. මේ බ්‍රැකට් එකක් දාලා අනිවාර්යෙන් අන්තිමට සෙමිකෝලන් එකක් දාන්න ඕනේ. රයිට්.
මම මේක ඇතුලේ ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකක් නම් ළමයි ඉන්පුට් අවුට්පුට් තියෙන්න පුළුවන්. එහෙනම් මම මෙතන ලියනවා ඉන්පුට් මොනවාද අවුට්පුට්. ළමයි වගේ කෝල් ගන්නවා කෝකාලා මොකටද කියලා දන්නේ නැහැ. ආන්සර් කරන්න බැරිද? රයිට්. ඊට පස්සේ වේරියබල්ස් හදන්න ඕනේ. වේරියබල්ස් හදනවා නම් අපි මොකක්ද දාන්නේ? var කියලා දානවා වේරියබල්. එතන මට හදන්න ඕන වේරියබල් එක c. එහෙනම් c කියලා වේරියබල් එකක් හදන්න කියනවා. ඒක පූර්ණ සංඛ්‍යා. මොකද 1 2 3 4 5 6 7 8 9 10 කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යානේ. එහෙනම් මම කියනවා c කියන වේරියබල් එකක් හැදුවා මේ c කියන වේරියබල් එකක් හදන්න. ඒක ඇතුලේ මොනවද? ඉන්ටිජර් අගයන් තමයි මම තියාගන්න කියලා කියනවා. වැඩේ හරි. පැහැදිලි නේද? right. ඊට පස්සේ හරිනේ. ඊට පස්සේ ළමයි ඔයාලා පේන්නේ නැහැ කියලා කියන්නේ. පේන්නේ නැද්ද? ළමයි කිසි ප්‍රශ්නයක් නැහැ පේනවා. ඔයාලා ස්ක්‍රීන් එක පේන්නේ නැති වෙන්න බෑ. ස්ක්‍රීන් එක පේනවද නැද්ද? පේනවා. දැන් ඔයාලා ස්ක්‍රීන් එක ෂෙයා කරාම අලුත් ළමයි ඉන්නවා නම් ස්ක්‍රීන් එක ෂෙයා කරාම ස්ක්‍රීන් ෂෙයා එක ක්ලික් කරන්න. නැත්තම් මාව පේන්නේ මේක පේනවා ළමයි කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්? කිසිම අවුලක් නැහැ. බලන්න මම ෂෙයා කරනවා නේ. මම කැම් එක ඕෆ් කරන්නේ නැතුව මේ කරන්නේ. කැම් එක ඕෆ් කරාම වට. එහෙම අවශ්‍ය නැහැ. IT ළමයිනේ IT කරන ළමයි ලස්සනට පේනවා. රයිට්. එහෙනම් ප්‍රෝග්‍රෑම් එකට නමක් දුන්නා නම්බර් කියලා. ඒක ඉන්පුට් අවුට්පුට්. ඒ කියන්නේ ඕවරම ප්‍රෝග්‍රෑම් එකේ ඉන්පුට් අවුට්පුට් තියෙන පුළුවන් නිසා ඒක දැම්මා. වේරියබල් එකක් හදුවා c සමානයි ඉන්ටිජර් කියලා පූර්ණ සංඛ්‍යාවක් තියාගන්න. ඊට පස්සේ ළමයි අපි begin කියලා දානවා. යටින්ම end කියලා දානවා. හරි. මේක ඇතුලේ තමයි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. මේක ඇතුලේ තමයි මොකක්ද ලියන්නේද? ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. මම ලියලා ඉවරලා ඔයාලට කිසි ගැටලුවක් නැහැ. මේක නැවත මතක් කිරීම කරන්න. right. එහෙනම් for loop එක දාද්දී අපි මුලින්ම ලියන්නේ for කියලා. මම කියනවා මේ c කියලා හදාගත්ත වේරියබල් එක ඇතුළේට ආරම්භක අගය 1 දාන්න කියලා. හරි. 1 දාලා ඊට පස්සේ 2 කියද අවසාන අගය 10 වෙනකම් මෙයාට පවතින්න පුළුවන් කියලා කියනවා. ඒ වෙනකම් මේ ලූප් එක රොටේට් කරන්න කියලා කියනවා. right. ඊට පස්සේ මේක ඇතුලේ මෙහෙම ටැබ් එකක් තිබ්බත් නැත්නම් අවුලක් නැහැ. මම කියනවා මෙයා කරගෙන හැම වාරයක් පාසාම c ගේ අගය රයිට් කරන්න කියලා. එහෙනම් right ln කියලා මම දානවා. right ln කියලා දැම්මම line by line තමයි print වෙන්නේ. කවද මම print කරන්න කියන්නේ c ව. මෙතනින් මම semicolon එක අවසන් කරනවා. දැන් ළමයි මේක run කළොත් බලන්න මේක run කළොත් බලන්න අපිට ආන්සර් එනවා කීයද? ලස්සනට 1 ඉඳන් 10 කියලා. 1 ඉඳන් 10 කියලා. මේ එඩිටර් එකේ ළමයි මෙන්න මෙතනින් right ln කියලා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ එඩිටර් එකේ. හැබැයි ඔයා මෙන්න මේ ඊළඟට අපි අර ගිය සතියේ කරපු ඉතුරු Pascal මොකද්ද? මෙන්න මේ එඩිටර් එක. Pascal XE කියන එඩිටර් එක පාවිච්චි කළොත් ඔයාට සිද්ධ වෙනවා right ln කියන එක දාන්න. මොකද කම්පියුටර් ඉතාමත් වේගවත් නිසා මොකද කරන්නේ? කම්පියුටර් ඉතාමත් වේගවත් නිසා ළමයි අර print කරන එක අපිට පේන්නේ නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ එඩිටර් එකේ මේ ඔන්ලයින් එඩිටර් එකේ මේක දැමීම අවශ්‍ය වෙන්නේ නැති වුණාට සමහර තැන්වල අපිට දාන්න අවශ්‍ය වෙනවා. මේක ප්‍රශ්නයක් නෑ. ඔයාලා විභාගෙට ලියද්දි read ln කියන එක දැම්මේ නැති වුණාට කමක් නෑ. ඒක කම්පල්සරි නෑ. පැහැදිලිද? ඔන්න ඔය කෝඩ් එක ටක් ගාලා ලියාගන්න. ටක් ගාලා ලියාගන්න. ළමයි මේව පට්ටට මම කරලා දෙන්නම් ඔයාලට. හරි? මම හිතනවා වැඩේ තේරුණා කියලා. right. එහෙනම් ඔන්න ඔය කෝඩ් එකම තමයි අපි ලියුවේ. right. මේ බෝඩ් එකේ තියෙන කෝඩ් එක ලියා ගන්න. ළමයි මෙන්න මේක ඔයා විභාගෙදී ලියද්දී අනිවාර්ය නැහැ. දැන් මම ලියලා රන් කරලා පෙන්නුවේ අනිවාර්ය නැහැ. හරි. ළමයි අහනවා 10 වසර 10 වසර 11 වසර පටන් ගන්න එකවත්ද කියලා. ළමයි ලබන මාසේ මුල් සතියේ. දැන් ඔයාලා 11 වසරට ගියත් දැන් ඔයාලා 10 වසරට ගියත් එයාලගේ පන්ති දෙකක් වෙන වෙනම පටන් ගන්නවා. බොහොම පිළිවෙලට ආරම්භයේ සිට සියලුම වීඩියෝස් දීලා ඔයාට විභාගෙට ලකුණු 98ක් 100ක එකක් ගන්න තැනට මම ඔයාලව ගේනවා. කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. හරි? මේක ලියාගන්න. දැන් මම ඔයාලට දෙනවා තව චූටි ප්‍රශ්නයක්. උදේ ළමෙක් කියනවා යාව ගෲප් එකකින් අයින් වෙනවා කියලා. ඒක දැන් කරන්න බෑ. හෙට කරගමු ඈ. හරිනේ? right. මම හෙට පෝස්ට් එකක් දාන්නම් 10 වසර පන්ති පටන් ගන්නවා 11 වසර පන්ති පටන් ගන්නවා. ලබන මාසේ මුල් සතියේ ඉඳන් මම මේ වැඩේ පටන් ගන්නවා. WhatsApp group එකකුත් හදලා ඔයාලගේ නම්බර් පර්සනල් ගෙන්නගෙන මම ඔයාලව ඇඩ් කරලා link එක share කරන්නේ නැහැ ඒකේ. මොකද ඒක අපිට
පොඩ්ඩක් ඒකේ වැදගත්ම ළමයි ටිකක් අරගෙන ඒ විනිවිද භාවයකින් යුක්තව අපි මේ වැඩේ කරන්න යනවා. හරිනේ? දැන් මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් දෙනවා. චුටි ප්‍රශ්නයක්. දැන් ඔයාලට අග්ගාර කෝඩ් එක ලියන්න ඕන. හරි? ලියාගන්න මේ ප්‍රශ්නේ. ලියාගන්න මේ ප්‍රශ්නේ. දැන් මේ වැඩේ ඉවරයි. ආයි for loop මේ sudo code ඒවා මේවා ලියන්නෙත් නැහැ. කැලින් සටහන අඳින්නෙත් නැහැ. දැන් ඔයාලට තේරෙනවා මේක ලූප් එකක්. මේක වට 10ක් අරගෙනවා. ආරම්භකගේ 1යි අවසානගේ 10යි. එතකොට එහෙම කරගෙනදී CO මම print කරා. එතකොට පළවෙනි වටයේදී C ගියාගේ 1 නිසා තමයි 1 print වෙන්නේ. දෙවෙනි වටයේදී C ගියාගේ 2 නිසා තමයි 2 print වෙන්නේ. ඔය විදිහට යන්න. හරි? පැහැදිලි? හරි. මගේ ටෙලිෆෝන් නම්බර එක ඉල්ලනවා එකක් තියන්න. ටෙලිෆෝන් නම්බර්ස් කීපයක් තියෙනවා. මගේ WhatsApp group එකේ ඒවල මේවල දාලා තියෙනවා. මේක දාන්න. තව නම්බර්ස් දෙක තුනක් තියෙනවා. මට මතක නැහැ. එයාට නම්බර්ස් මේ තමයි ළමයි මගේ ප්‍රොමෝෂන් කරන කෙනාගේ එයා තියන නම්බර එක. ඒකට ඔබට WhatsApp message එකක් දාන්න. මම වැඩි බලන්නේ නැහැ messages. නමුත් රැයට ඇවිල්ලා රැයට නිමාඩු තිපාඩුව මම බලලා මොකක් හරි රිප්ලයි එකක් දානවා. අනිවාර්යෙන් දවසක් දෙකක් යන්න කලින්. හරිනේ? රයිට්. ලියන්න පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ. පළමු වර්ග සංඛ්‍යා 10 පළමු වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කිරීම සඳහා ඔන්න ගෲප් එකකට ටෙලිෆෝන් නම්බරේ දාලා තියෙනවා. පළමු වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කිරීම සඳහා පළමු වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කිරීම සඳහා වර්ග සංඛ්‍යා 10 චුට්ටක් කල්පනා කරමු. පළමු වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කිරීම සඳහා for loopය භාවිතයෙන් පැස්කල් කේතයක් ලියන්න. for loopය භාවිතයෙන් පැස්කල් කේතයක් ලියන්න. හරි. දැන් මම මේ ඔක්කොම කරනවා. for loopය භාවිතයෙන් පැස්කල් කේතයක් ලියන්න. දැන් මට අවශ්‍ය කරන්නේ ළමයි පළවෙනි වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කරන්න කෝඩ් එකක් ලියන්න. පළවෙනි වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කරන්න කෝඩ් එකක් ලියන්න. පළවෙනි වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය කරන්න කෝඩ් එකක් ලියන්න. මොනවද මේ පළවෙනි වර්ග සංඛ්‍යා 10? වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද? වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද? සමචතුරස්‍ර සංඛ්‍යා 1 4 නේද? ඊළඟට කීයද? බලන්න වර්ග සංඛ්‍යා ටික කියන්නේ. කමෙන්ට් කරන්න බලන්න. වර්ග සංඛ්‍යා ටික. ඔව්. පළමු වර්ග සංඛ්‍යා 10 මොනවද? 1 4 9 ඊළඟට 16 25 36 49 64 නේද? ඔය විදිහට 81 100 පළවෙනි වර්ග සංඛ්‍යා 10. පුතේ ඔයාලා දන්නවා වර්ග සංඛ්‍යාවක් හැදෙන්නේ යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් වැඩි වුණාම තමයි වර්ග සංඛ්‍යාවක් හැදෙන්නේ. එක එකෙන් වැඩි වුණාම පළවෙනි වර්ග සංඛ්‍යාව හැදෙනවා. දෙක දෙකෙන් වැඩි වුණාම දෙවන වර්ග සංඛ්‍යාව හැදෙනවා. ඒ කියන්නේ 4යි. තුන තුනෙන් වැඩි වුණාම තුන්වෙනි වර්ග සංඛ්‍යාව හැදෙනවා. ඒ කියන්නේ 9යි. හතර හතරෙන් වැඩි වුණාම ඊළඟ වර්ග සංඛ්‍යාව හැදෙනවා. ඒ කියන්නේ 16යි. පහ පහෙන් වැඩි වුණාම පස්වෙනි වර්ග සංඛ්‍යාව හැදෙනවා. ඒ කියන්නේ 25යි. ඔහොම ගිහිල්ලා ළමයි 10න් වැඩි වුණාම කීයද? 10 වෙනි වර්ග සංඛ්‍යාව වල කීයද? 100 නිර්මාණය වෙනවා. 100 නිර්මාණය වෙනවා. මට මේ ටික print කරන්න ඕනේ. දැන් ළමයි කොහොමද මේකට කෝඩ් එකක් කියන්නේ? කොහොමද මේකට කෝඩ් එකක් කියන්නේ? මට කියන්නේ. හරිම ලේසි. චුට්ටක් කල්පනා කරන්න. චූටි වෙනසක් කරේ. පොඩ්ඩක් මේක ගැන කල්පනා කරලා වැඩේ කරන්න බලන්න. කොහොමද? මට ඕනේ 1 2 1 4 9 16 25 කියලා print. දැන් ඉස්සරහා print උනේ 1 2 3 4 5 6 7 8 9 10. දැන් මට print වෙන්න ඕනේ 1 4 9 16 25 ඔහම ගිහලා අන්තිමට 100. බලන්න ප්‍රෝග්‍රෑම් එකක් හිතලා ලියන්න. මට ඔයාලගේ වැඩ අවශ්‍ය කරන්නේ හිතලා ලිවීමයි මට අවශ්‍ය කරන්නේ. හිතලා ලියන්න ප්‍රෝග්‍රෑම් එක. ලියන්න ඉක්මනට. ඔව් ටග්ගල ප්‍රෝග්‍රෑම් එක ලියලා දෙන්න. චූටි දෙයක් තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ නමට ඔයාලගේ නමක් දාන්න බැයිද? පුළුවන්. තමන්ගේ ළමයාගේ නම උනා, ඔයාගේ නම උනා ප්‍රෝග්‍රෑම් එකට දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මට අවශ්‍ය කරන්නේ එකේ ඉඳන් ඇත්තටම පළවෙනි වර්ග සංඛ්‍යා 10 මුද්‍රණය වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. හරි අපි ලියමු. දැන් ළමයි මෙච්චරයි කරන්න තියෙන්නේ. හරි? මම මේවා මකන්න වැඩක් නැහැ. මම මේ පැත්තේ ලියන්නම්. මේකයි සංසන්දනය වීමකුත් ඔයාලට වෙනවා නම් හොඳයි. ළමයි මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න.
ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න. අපි දෙමු ප්‍රෝග්‍රෑම් එකට නමක්. එහෙනම් ප්‍රෝග්‍රෑම්. හරි. කැමති නමක් දෙන්න. කැමති නමක් දෙන්න. කැමති නමක් දෙන්න. ඔයාලට ඕන නම් x කියලා දෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඉතින් ඒකට මීනින්ග්ෆුල් නේම් එකක් දෙනවා නම් හොඳයි. හරි. කමක් නැහැ. ABC කියලා දෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා දෙන විදිහ rules වගේක් තියෙනවා මම කියලා දෙන්නම්. right වරහක් දාලා input comma output. අනිවාර්යයෙන්ම semicolon දාන්න. හරි. ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය කරන variable නිර්මාණය කරගන්න. දැන් variable නිර්මාණය කරද්දී කෙලින්ම නිර්මාණය කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. පල්ලෙහාට නිර්මාණය කරන්න පුළුවන්. අපිට ඕන නම් පුළුවන් මේක x කියලා variable එකක් හදන්න. මොකද්ද? පූර්ණ සංඛ්‍යා තියාගන්න. එතන x කියලා variable එක නිර්මාණය වෙනවා පූර්ණ සංඛ්‍යා තියාගන්න. මම මේ පූර්ණ සංඛ්‍යා තියාගන්නම මේකත් හැදුවේ ළමයි ඔයාලා දන්නවා එක එකකින් වැඩි වුණාම ළමයි පළවෙනි වර්ග සංඛ්‍යා වෙන්නේ. දෙක දෙකකින් වැඩි වුණාම ළමයි දෙවන වර්ග සංඛ්‍යා වෙන්නේ. තුන තුනෙන් වැඩි වුණාම ළමයි තුන්වෙනි වර්ග සංඛ්‍යා වෙන්නේ. එතකොට මම 1 ඉඳන් 10ට වැඩි කරද්දී මට මේ වර්ග සංඛ්‍යාව හදාගන්න ක්‍රමයක් මට එනවා. එහෙනම් මම ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඊළඟ වැඩසටහන begin කියලා දාලා මම for loop එක ලියනවා. කොහොමද ලියන්නේ? for c ගේ අගය c ට දාගන්න කියනවා ආරම්භයේදීම. ඇත්තටම sorry c නෙමෙයි x නේ. x ට දාගන්න කියනවා කීයද? ආරම්භක අගය ලෙස එක. මේකට අපි කියන assignment operator එක කියනවා. හරි. begin x කියලා variable එකක් හැදුවා පූර්ණ සංඛ්‍යා තියාගන්න. ඒක ඇතුළට x ගේ ආරම්භක අගය ලෙස දැන් අපිට මෙතන c ගන්න බෑ. මං හැදුවේ x නේ. ආරම්භක අගය ලෙස එක දාගන්න to කීය වෙනකන්ද මේවා වෙනස් කරන්නේ? 10 වෙනකන් do කියලා ලියන්න. ඊළඟට ළමයි මට ලේසිම ක්‍රමය තමයි හරිම ලේසි වා මේක මේ දිගට ලිව්වත් කමක් නෑ ළමයි ඈ. කවුරුහරි මෙහෙම ලිව්වනම් ප්‍රශ්නයක් නෑ. right ln මොකද කරන්නේ ළමයි? මම x print කරොත් print වෙන්නේ එකේ නම් 10ටනේ. මම x ගෙන් වැඩි කරලා print කරනවා. මොකද කරන්නේ? මම write කරනවා ලියනවා. ඒ කියන්නේ write කරනවා කියන්නේ screen එකේ display කරනවා. හැබැයි මම display කරන්නේ ආරම්භයේදී x ගේ 1යිනේ. එක එකකින් වැඩි කරලා. ඊළඟ line එකේදී x ගේ 2යිනේ. දෙක දෙකෙන් වැඩි කරලා. ඊළඟ line එකේදී x ගේ 3යිනේ. 3 3ෙන් වැඩි කරලා. කොහොම තමයි rotate වෙවි යද්දී අපිට අවශ්‍ය කරන අගයන් ටික ලස්සනට display වෙනවා. right? එහෙනම් මේ විදිහට ලිව්වා. ඊට පස්සේ තියෙන්නේ මෙතනින් මම වැඩසටහන මේක loop එක අවසానයි. ඊට පස්සේ මම read ln කියන එක දාන්න අනිවාර්ය නෑ වැඩසටහන එන්නේ. මේක තමයි ප්‍රෝග්‍රෑම් එක. බලන්න මේක තේරිච්ච? මම මේක ටයිප් කරලා පෙන්නන්න. බලන්න මේක තේරිච්ච? yes හරි. අපි මේකත් චුට්ටක් ටයිප් කරලා වන්න රන් කරලා පෙන්නන්න. බලන්න. මේ ප්‍රෝග්‍රෑම් එකමයි මම මේකට නමක් දුන්නේ ABC කියලා. එන ඒ නම දෙන්නම්. මොකද්ද? නම ප්‍රශ්නයක් නෑ ABC. right. මම මේක පල්ලෙහින් මේක නිර්මාණය කරේ. ඒත් ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටලුවක් නෑ. right. මම මේකේ දුන්නේ x කියලා c නෙමෙයි. එහෙනම් x කියලාම දෙන්නම්. එහෙනම් මේකේ ආරම්භකගේ x ගේ ආරම්භකගේ 1 වෙනවා අවසානකගේ 10 වෙනවා. ඔය විදිහට යනවා. මම c නෙමෙයි print කරන්නේ. c ගෙන් වැඩි කරලා. c ගෙන් වැඩි කරලා. දැන් මේක run කළොත් බලන්න. හරි. මොකද්ද? c නෙමෙයි x ගෙන් වැඩි කරලා. x ගෙන් වැඩි කරලා. right. බලන්න වැඩි. බලන්න අපේ output එක පෙන්නනවා දකුණු පැත්තේ ලස්සනට එකේ ඉඳන් කීය දක්වාද 1 4 9 16 25 36 49 64 81 100 කියලා. එහෙනම් මෙන්න තියෙනවා කෝඩ් එක. චුට්ටක් ලියාගන්න. ලියාගෙන ඉවරලා නැවත ඕන නම් චුට්ටක් මතක් කරගන්න. ඊක දරුවෙක් කියනවා තේරුනේ නැහැ කියලා. 11 වසර දරුවෙක් නම් මේක තේරුනේ නැහැ වෙන්න බෑ. එහෙම තේරෙන්නේ නැත්නම් ළමයි ඒක මගේ අඩුපාඩුවක් නෙමෙයි. මොකද ඔයාලා ගිහිල්ලා තියෙනවා පන්ති. ඒවල කියලා දීලා තියෙන්න ඕනේ. ඉස්කෝලේ කරලා තියෙන්න ඕනේ. ප්‍රශ්නෙත් දීලා කෝඩ් එකක් දුන්නාම තේරෙන්නේ නැත්නම් එයාට විෂය නැහැ කියන එකයි මෙතන තේරෙන්න තියෙන්නේ. හරිනේ? right. එහෙනම් අලුත් 11 බය වෙන්න එපා මම ඔයාලට දාලා දෙනවා. නෑ read ln දාන්නම ඕනේ නෑ මේකේ. සමහර editors එක දාන්න ඕනේ. එච්චරයි. මේ බලන්න. පැහැදිලි නේද? මේකේ ළමයි x ට මුල් වටේ අරන් යන්නේ එකනේ. පළවෙනි වටේ යද්දි x අරන් යන්නේ එක මං කියවන එකකින් වැඩි කරනවා කියන. එතකොට එක එකකින් වැඩි කරලා print කරාම එකයි. ඊළඟ වටේ යද්දි x අරන් යන්නේ දෙකනේ. එතකොට දෙක දෙකෙන් වැඩි කරලා print කරාම හතරයි. ඊළඟ වටේ යද්දි x අරන් යන්නේ තුනනේ.
3 3න් වැඩි කරලා print කරාම 9යි. ඔහොම 9 මෙයාව කී වෙනකන් යනවද 10 වෙනකන් යනවනේ. මේක rotate වෙනවා කියලා මම කිව්වනේ. එහෙනම් ළමයි අන්තිමට 10 10න් වැඩි කරලා print කරාම කීයද? 100යි වැඩසටහන. මම හිතනවා තේරුණා කියලා. හරිනේ මම තව ප්‍රශ්නයක් දෙනවා. තව ප්‍රශ්නයක් දෙනවා මේ for loop එක හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මේකත් ඔයාලා හොඳට ලියන්න. ලියන්න මෙහෙම කෝඩ් එකක්. ඊළඟ ප්‍රශ්නේ. මේ for loop එක අද මම Pascal වල ටාගට් කරන්නේ for loop එක. හරිනේ? ළමයි read ln එක මේ edit එකේ දාන්න ඕනේ නැහැ. ඔයා මේ කෝඩ් එක Pascal Excel රන් කළොත් ඔයාලට ඒක දාන්න ඕනේ. එතකොට විභාගෙදී ඔයා මේක දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. read ln දාන්න ඕනේ නැහැ විභාගෙදී. ඒ read ln එක දාන්නේ අර output එක ඉක්මනට වේගෙන් display කරාම අපිට S2 එකට පේන්නේ නැති නිසා ඒක නවත්ත ගන්න. එක address අනුව එක වෙනස් වෙනවා. මේ online edit එකේ ඒක දාන්න ඕනේ නැහැ. run කරලා වෙන්නේ. ඒක විභාගිත වාගේ වීම අවශ්‍යත් නැහැ. ප්‍රෝග්‍රෑම් එකකින් ඕක වෙනවා අපිට පේන්නේ නැතිකමයි තියෙන්නේ ඒකේ වේගය වැඩි නිසා. මට සිග්නල් නම් නැති නෑ ළමයි සිග්නල් තියෙනවා නේද? අවුලක් නැහැ. හරි. ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ලියන්න. එකේ සිට 100 දක්වා සංඛ්‍යාවල හොඳට හිතලා ලියන්න දැන් කෝඩ් එකක් ඈ. එකේ සිට 100 දක්වා සංඛ්‍යාවල. එකේ සිට 100 දක්වා සංඛ්‍යාවල. එකතුව සෙවීම සඳහා එකේ සිට 100 දක්වා සංඛ්‍යාවල එකතුව සොයා මුද්‍රණය කිරීම සඳහා එමෙලියන්නේ. එකේ සිට 100 දක්වා සංඛ්‍යාවල එකතුව සොයා මුද්‍රණය කිරීම සඳහා Pascal කේතයක් ලියන්න. Pascal කේතයක් ලියන්න. එකේ ඉඳන් 100 වෙනකම් සංඛ්‍යාවල එකතුව හොයන්න ඕනේ. එහෙම හොයන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. අලුත් 10 වසර ළමයි ඉන්නවනම් අලුත් 11 වසර ළමයි ඉන්නවනම් චුට්ටක් ඉවසලා ඉන්න ළමයි මම ඇත්තටම ඔයාලට නෙමෙයි මේ උගන්වන්නේ. ඔයාලට මම ලස්සනට පිළිවෙල උගන්වන්න ලබන මාසෙ ඉඳන් අලුත් පන්තියක් පටන් ගන්නවා ඔයාලා වෙනුවෙන්ම. හරි. දැනටමත් අපි මුළු සිලබස් එකම ආවරණය කරලා වීඩියෝස් ටික හදලා තියෙන නිසා ඔයාලට මාර chance එකක් ලැබෙනවා. ඇයි? ඔයාලට මේ වීඩියෝ step by step මම නැවත දෙනවා. බලලා නෝට් එක ගහගන්න පුළුවන්. හරි. එතකොට ප්‍රශ්න වැඩිපුරම papers target කරලා තමයි මේ වැඩ යන්නේ. ගොඩක්ම papers. හැමදාම paper එකක් කරන මට්ටමින් තමයි යන්නේ. බෝඩ් එකේ ලියනවා ගොඩක්. ලියලා ඔයාලට ඉස්සලා අනිවාර්යයෙන් එකක් වා විශ්වාසයෙන් මේක ගන්නවා කියලා යන්නේ IT වල බව පෙන්නනවා. බය වෙන්න එපා. ලෑස්තිලා ඉන්න ලබන මාසෙන් පටන් ගන්නවා. හරි. මට අවශ්‍ය කරන්නේ එකේ ඉඳන් 100 දක්වා සංඛ්‍යාවල පුතේ මොකක්ද? එකතුව. එකේ ඉඳන් 100 දක්වා සංඛ්‍යාවල එකතුව. මට එකේ ඉඳන් 100ට print වෙන්න ඕනේ නැහැ. එකේ ඉඳන් 100 දක්වා සංඛ්‍යාවල එකතුව. total එක. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 ඔයගේ 100 වෙනකම් මුළු ඔක්කොම එකතු කරාම කීයක්ද එන්නේ කියලා හොයාගන්න වැඩසටහනක් ඕනේ. ලියන්න බලන්න. මෙවකමු. ඔකත් අපිට ඔය for loop එකේ ලියන්න පුළුවන් හරිය ලේසියි. මම ඔයාලට අද ප්‍රැක්ටිස් කරවන්නේ for loop එක. වැඩි කතා නැහැ. චූටි loop එකක් ගැන කියලා දෙනවා. එතකොට අපිට විභාග වෙද්දි මම කොහොම හරි Pascal ඔක්කොම ඔයාලට ඉවර කරනවා. Excel ඔයාලට තව එක දවසකින් ඉවර කරන්න පුළුවන්. Access ඉවරයි ප්‍රශ්න කරන්න ඕනේ. HTML ඉවරයි. ඔක්කොම වීඩියෝස් දාලා තියෙන්නේ. හරි? දැන් ඔයාලට අලුත් ළමයි ඉන්නවනම් මම චුට්ටක් පෙන්නන්නම්. දැන්ට මම දාලා තියෙන වීඩියෝස්. හරි? මෙන්න මේ වීඩියෝස් ටික right මේ බලන්න දැනට අපේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ මාසේ ලියාපදිංචිට අයට number system
එක වීඩියෝ එකයි දාලා තියෙන්නේ. අපි කරපු ඔක්කොම දාලා නැහැ. ඒක ටික දාන්නම් මම හෙට දිහට. ගැලීම් සටහන් ඔක්කොම ටික තියෙනවා. ව්‍යාජකේත ඔක්කොම තියෙනවා. ලොජික් ගේට් ෆුල් ඔක්කොම තියෙනවා. ව්‍යාජකේත රිපීට් එකක් තියෙනවා. මේ රිපීට් අන්ටිල් ලූප් එක තියෙනවා. මෙමරි කැල්කියුලේෂන්ස් වීඩියෝ එක තියෙනවා. මෙමරි ෆුල් තියරි ටික තියෙනවා. විභාග ගැටලු තියෙනවා. ගැලීම් සටහන් තියෙනවා. Excel පළවෙනි පාඩම තියෙනවා. Excel තව එක පාඩමක් කරාම ඉවරයි. Access පාඩම මේකට දාලා නැද්ද? Access පාඩම තාම YouTube එකේ තියෙන නිසා මේකට දාලා නැත්තේ. Access පාඩමක් මේකට දානවා. හෙට දාන්න YouTube එකෙන් අයින් කරලා මේකට දානවා. හරි. එතකොට ත්‍රිකෝණමිතිය පාඩම් ටිකක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි පාඩම් ටිකක් තියෙනවා. ඊට අමතරව යටම ළමයි මොනවද තියෙන්නේ? බලන්න. HTML videos ටික තියෙනවා. ඔක්කොම දාලා තියෙන දරුවෝ ඔයාලට පේනවා ඇති. HTML Pascal video ටිකක් දාලා තියෙනවා. Pascal video ටිකක් දාලා තියෙනවා. ඔක්කොම මුළු syllabus එකම cover ලෙස මම මේ package එක හදාගෙන යන්නේ. එතකොට ඕන ළමයින්ට අපි මේක අපේ website එක අරන් මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සියලුම lessons ටික මේකේ අන්තර්ගත වෙනවා. දැනට කරලා තියෙන කිසිම ගැටලුවක් නැහැ. right. ඒක අවශ්‍යයි හෙට මට මේ නම්බර් එකට WhatsApp කරන්න. WhatsApp කරලා එකතු වෙන්න. මම දීපු කෝඩ් එක දැන් ලියාගෙන යන්න. වෙබ්සයිට් එකේ නම අහනවා. වෙබ්සයිට් එකේ නම usaspela.lk. usaspela.lk. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නකො. usaspela ඇප් එක. usaspela.lk ඇප් එක. Play Store එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. Play Store එකේ තියෙනවා usaspela.lk කියලා ගහුවාම ඇප් එක එනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එක ඩිවයිස් එකකින් එක්කෙනෙක්ට විතරයි යන්න පුළුවන්. එක නම්බරයක් යූස් කරද්දී ඒ නම්බරෙන් විතරක් එක ඩිවයිස් එකකින් යන්න පුළුවන්. ඇප් එකෙන් නම් ඇප් එකෙන්, සයිට් එකෙන් නම් සයිට් එකෙන්, කම්පියුටර් ෆෝන් එකකින් දෙකකින් යන්න බෑ. ඩිවයිස් ට්‍රැක් කරලා තියෙන්නේ ඈ. රයිට්. වෙබ්සයිට් එකට යන්න පුළුවන් ළමයි. ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි යන්න බැරි නෝ. රයිට්. එළම අපි ප්‍රෝග්‍රෑම් එක ලියමු. දැන් මගේ අවශ්‍යතාවය 1 ඉඳන් 100 වෙනකන් සංඛ්‍යාවල 1 ඉඳන් 100 වෙනකන් සංඛ්‍යාවල ගැටලුවක් මොන හරි වෙබ්සයිට් එක වලට ලොග් වෙන්න බැරි සීන් එකක් තියෙනවා මට කතා කරන්න හිටින්. 12 විතර පස්සේ. හරි. ලියමු බලන්න. for loop එක පාවිච්චි කරනවා. මම ලියනවා කෝඩ් එකේ කෝඩ් එක බලන්න ඔයාලට තේරෙනවද කියලා. හරි. අපි මුලින්ම ළමයි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙමු. දැන් මම ඔයාලට කිව්වේ 1 ඉඳන් කී වෙනකම්? 1 ඉඳන් 100 වෙනකම් සංඛ්‍යාවල එකතුව හොයන්න කෝඩ් එකක් ලියන්න කියලා. එතකොට අපි මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙමු. කැමති නමක් දෙන්න ප්‍රෝග්‍රෑම් එකට. හරි. සමහර ළමයි ලියලා කමෙන්ට් උත් කරනවා හොඳයි. මේකත් මකන්න. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙමු. අපිට ඊට ඇතුළේ ලියන්න පුළුවන්. එහෙනම් මුලින්ම ප්‍රෝග්‍රෑම් කියලා දැම්මා. මට කැමති නමක් දුන්නේ නැහැ කි. මම ටෝටල් කියලා දෙන්නම්කෝ. ටෝටල් ඕනේ නැහැ. අපි මොකක් හරි නමක් ඉතින් ඒකට ගැලපෙන නමක් දෙන්න පුළුවන්. total of 10 numbers මේ 100 numbers කියලා උනත් දෙන්න පුළුවන්. right. tot number කියලා දෙන්නම්. tot num කියලා දෙන්නම්. එතකොට හරිද? එඩි bracket එකක් දැම්මා. bracket එකක් දාලා අපි ලියනවා input, output වැඩේ හරි. ඊට පස්සේ variable හදන්න ඕනේ. දැන් අපිට මේකට variable කීයක් විතර ඕන වෙනවද? variable කීයක් විතර ඕන වෙනවද? loop එකක් ඕනේ. වට 100ක් අරක ගන්න ඕනේ. හරි? loop එකක් ඕනේ. ඒ වගේම total එක තියාගන්න variable එකකුත් ඕනේ. හරි. කල්පනා කරලා කියන්න මේකට variable කීයක් තිබ්බනම් ඇද්ද? කීයක් තිබ්බනම් ඇද්ද? කීයක් තිබ්බනම් ඇද්ද? හරි. මම ඔයාලට මේ කියන කතාව හරියටම අල්ලගන්න. මට අවශ්‍ය කරන variable ගාන තීරණය කරන්න. අවශ්‍ය කරන variable ගාන තීරණය කරන්න. දැන් මම ඔයාලට කිව්වා අනිවාර්යයෙන්ම ළමයි loop එක කරගෙන count එකක් ඕනේ. වට 100ක් අරක ගන්න එපේ. count එකක් ඕනේ. total එක තියාගන්නත් ඕනේ. එහෙනම් අපිට variable කීයක් ඇද්ද? 3ක් ඕනේද? දෙකක් ඇති. දෙකක් ඇතිනේ. එහෙනම් var කියලා දානවා variable එකක් හදනවා. කැමති variable එකක් හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති variable එකක් හදන්න variable එකේ නම දාලා නැහැ. හැබැයි variable හදන රූල් වර්ගයක් තියෙනවා. මුලට ඉලක්කමක් දාන්න බෑ. වචන දෙකක් තියෙනවා නම් ඒ අතරින් ස්පේස් තියන්න බෑ. ඒ රූල්ස් ටික මම ඔයාලට දෙන්නම්. හරි.
මම හදනවා ළමයි අපි කවුන්ට් එක ගමුකෝ c කියලා. c කියලා වේරියබල් එකක් හදනවා. ඒ වේරියබල් එක ඉන්ටිජර් වර්ගයේ. ඩොට් කම. තව වේරියබල් එකක් හදනවා පූර්ණ සංඛ්‍යාව ළමයි ඩොට් කියලා. ඒකේ වර්ගයක් ඉන්ටිජර්. පූර්ණ සංඛ්‍යා තියාගන්න. කොහොමද ලියන්නත් පුළුවන්. කාට හරි මෙහෙම නැතුව මෙහෙම ලිව්වත් වරදක් නැහැ. කොහොමද? c, dot double dot integer. එකපාර ලියන්නත් පුළුවන්. c සහ dot කියලා variable දෙකක් හදන්න දෙන්නගේම data type එක integer වර්ගයේ. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාත්මක වර්ගයේ variable එකක් බව මේකින් කියනවා. එහෙම නැත්නම් පල්ලෙහින් පල්ලයට හදන්න. right. ඊළඟට අපි දාමු ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන begin කියන කෝඩ් එක. right. ඊළඟට ළමයි දැන් මම for loop එකක් දානවා. for loop එකක් දානවා. හරි for loop එකක් දානවා. දැන් for loop එක දාද්දී ඔයා දන්නවා for කාවද loop එකට ගන්න variable එක මම c ව ගන්නද dot ව ගන්නද? loop එකට ගන්න variable එක c ව ගන්නද dot ව ගන්නද? c ව dot කියන්නේ dot එකනේ. හරි. එහෙනම් c කියන variable එකේ ආරම්භක අගය ලෙස එක ගන්න. මොකද මට එකේ ඉඳන් 100 වෙනකන්නේ එකතු හොයා ගන්න ඕනේ. 2 කීය වෙනකන්ද? එකේ ඉඳන් කීය වෙනකන්ද? 100 වෙනකන්. do. හරි. දැන් බලන්න ටික අපි ප්‍රෝග්‍රෑම් එක හුරු වෙනවා. මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දුන්නා. ඊළඟට variable දෙකක් හදාගත්තා. හරි. ඒ for loop එකක් දැම්මා. දැන් ළමයි මම මේක write කරන්න යන්නේ නැහැ මුලින්ම. දැන් මොකද්ද මම කරන්න ඕනේ? දැන් මේක වට කීයක් අරගෙනවද? මේක වට කීයක් අරගෙනවද? මේක වට කීයක් අරගෙනවද? කියන්න මට හරියට. මේක වට කීයක් අරගෙනවද? 100ක් අරගෙනවද? පළවෙනිවට යද්දි c ට කී අරන්ද යන්නේ? පළවෙනිවට යද්දි c ට කී අරන්ද යන්නේ? පළවෙනිවට යද්දි c ට අරන් යන්නේ 1. දෙවෙනි වට යද්දි c ට කීයද අරන් යන්නේ? දෙවෙනි වට යද්දි c ට කීයද අරන් යන්නේ? 2. එකින් එක වැඩි වෙනවා. ඊළඟට 3, ඊළඟට 4, ඊළඟට 5, ඊළඟට 6, ඊළඟට 7, ඊළඟට 8 ආදී ලෙස ඔහොම 100 වෙනකන් අරන් යනවා. දැන් මම ඒවා print කරන්න ඕනේ නෑනේ. මට ඕනේ total එක හොයාගන්න. total එක හොයාගන්න. කොහොමද total එක හොයාගන්නේ? ඈ? කොහොමද total එක හොයාගන්නේ? මම ලියනවා පොඩි කෝඩ් එකක්. tot equal මේක අපි ශබ්ද කරන්නේ equal කියන්නේ. tot equal කියන්නේ assignment operator. equal කියන්නේ නෑ assignment operator. හරි. tot plus c මේකෙන් මොකද දන්නවද ළමයි වෙන්නේ? දැනට ඉන්න total එක තියෙනවා නේද? දැනට ඉන්න total එක දැන් ළමයි මෙතන මෙහෙම දෙයක් කරනවා නම් ඕනනම් හොඳයි මුලදීම total එකට අපිට ඕන නම් ළමයි මුලදී බිංදුව වගේ දාගන්න පුළුවන්. එහෙම අවශ්‍යත් නැහැ. හරි? tot equal dot plus c මෙතනදි වෙන්නේ දැන් ඉන්න total එක. total එකට අගයක් දුන්නේ නැත්නම් total එකේ අගය කීයද ගන්න? මේක integer වර්ගයේ total එක. මම අගයක් දුන්නේ නැත්නම් අගයක් දුන්නේ නැහනේ. මම මේ total එක ඇතුළට කීයක්වත් දාගන්න කියලා කිව්වේ නැහනේ. හැබැයි දුන්නේ නැත්නම් initial value එක ලෙස ආරම්භක value එක ලෙස ඒ dot එකට ගන්න කීයද බලන්න දන්නයි. බිංදුව. එක නෙමෙයි පුතේ බිංදුව. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට තියෙන්නේ මොනවා කරන්නද? මෙන්න මේකෙන් වෙන්නේ. දැන් ඉන්න total එකට පළවෙනි වටේ යද්දි c එකතු කර ගන්නවා. එතකොට ඇත්තටම වෙන්නේ dot එක බිංදුවයි එකට එක එකතු කර ගන්නවා. දෙවෙනි වටේ යද්දි dot එක එක වෙලානේ. ඒකට ඊළඟට දෙක එකතු කර ගන්නවා. c එකේ දෙවෙනි වටේ දෙකයි. ඊළඟ වටේ යද්දි මොකද වෙන්නේ? 3 එකතු කර ගන්නවා. 4 එකතු කර ගන්නවා. 5 එකතු කර ගන්නවා. 6 එකතු කර ගන්නවා. ඔය ආදී ලෙස මේක වට 100 යද්දි මේ total එක ඇතුළට 1 2 3 4 5 6 7 8 9 10 වුණ ගිහිලා 100 වෙනකම් අගයන් ටික දාගෙන තියා ගන්නවා. දැන් තමයි මෙතන semicolon එකක් තියන්න ඕනේ. හරිනේ semicolon එකක් තියෙන්න ඕනේ. ඊළඟට තමයි ඔන්න වැඩේ ඉවරයි. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ මේකේ වට 100 කරගෙද්දි ඇතුළේදී අත්තරම කරන්නේ මොකද්ද? print කරන එකක් නෙමෙයි. මේ වට 100 කරගෙලා ඉවර වෙද්දි ඇතුළේදී කරන්නේ මොකද්ද? 1 2 3 4 5 6 7 8 9 10 ආදී ලෙස 100 වෙනකන් තියෙන සංඛ්‍යාවල total එක හදා ගන්නවා. total එකට 1 දා ගන්නවා. total එකට 2 දා ගන්නවා. total එකට 3 දා ගන්නවා. total එකට 4 දා ගන්නවා. ඇයි ඊළඟ 4ට යද්දි 100 4යි. total එකට 5 දා ගන්නවා. total එකට 6 දා ගන්නවා. total එකට 7 දා ගන්නවා. ඔය විදිහට total එකට අන්තිමට 100 දා ගන්නවා. ඒ මුළු එකතුව තමයි ළමයි නැවතත් total එක ඇතුළේම දාගන්නේ. එතකොට
අන්තිමට මේක කරගෙන එළියේදී මම right මොකද උදේ ln මම කවුද print කරන්න ඕනේ දැන් මට අවශ්‍ය කරන්නේ මේ 1 ඉඳන් 100 දක්වා සංඛ්‍යාවල එකතුව නම් 1 ඉඳන් 100 දක්වා සංඛ්‍යාවල එකතුව දැන් මොකක් ඇතුලේ තියෙනවද total එක ඇතුලේ තියෙනවා එහෙනම් මම මොකක්ද print කරන්න ඕනේ total එක dot පැහැදිලිද මෙතන තුන්නම් semicolon තියන්න loop එක මෙතන ඉවරයි මේකටත් අපි semicolon එකක් තියමු අන්තිම line එකේදී නම් ඕනේ නැහැ නමුත් තියෙන එක හොඳයි right මෙතනින් end dot හරි නේද right code එක ලියා ගන්න බලන්න මේක තේරිච්ච එක මොකද කරන්නේ තේරිච්ච මට අවශ්‍ය උනේ 1 ඉඳන් 100 වෙනකන් සංඛ්‍යාවල එකතුවනේ මම ඉතින් එයාව හදා ගන්න ඕනේ 1 total එක 2 මේක 1 ඉඳන් 100 වෙනකන් දැම්මේ මට එයාව හදා ගන්න ඕන නිසා පැහැදිලි දැන් වැඩි හරි මේකත් අපි ටයිප් කරලා බලමු චුට්ටක් ටයිප් කරලා පෙන්නන්නම් ඔයාලට අවශ්‍ය නම් පැහැදිලි right අපි ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙමු බලාගෙන ඉන්න හොඳට දැන් ඔයාලා ලියන්න ඕනේ මේ ඔන්ලයින් එඩිට් එකේ මම අර රීඩ් දෙල් එක අවශ්‍ය නැති නිසායි ගොඩක් දුරට මේක ගන්නෙ මම ප්‍රෝග්‍රෑම් එකට නමක් තියනවා ප්‍රෝග්‍රෑම් කැමති නමක් දෙන්න අපි දුන්නේ මොකද්ද නම මේකේ නම දෙමු dot num කියලා dot num කැමති නමක් දෙන්න input output right semicolon තියන්න එතනින් පස්සේ variable හදමු හරි යටින් යන්න හදන්න පුළුවන් එහෙම හදමු නැත්නම් එක දිගට හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ අපි හදමු variable දෙකක් එකක් c කියලා අනික පුතේ dot කියලා හරි මේ variable දෙක හදන්නේ මොකද්ද පූර්ණ සංඛ්‍යාව integer වර්ගයේ values තියාගන්න integer semicolon right ඊළඟට ළමයි අපි program එක ආරම්භ කරනවා එහෙනම් begin කියලා මම මොකද කරන්නේ ඒක ඇතුලේ යටින්ම ළමයි n දාන්න ඕනේ මම ඒක දැම්මම දාගන්නම් ඒ අතරමැද තමයි අපි ලියන ඕනම එකක් ලියන්නේ right දැන් මට loop එකක් දාගන්න ඕනේ වට ගානක් අරග ගන්න එහෙනම් for මොකද උදේ for loop එක දැම්ම කියන්නේ මේක වට කීපයක් අරගෙනවා for කවුද ළමයි c අපි value එක ගන්නේ c ඇතුළට c ගේ ආරම්භක භාගය කියලා එක දාගන්න 200 ඇයි 100 වෙනකම් ඕනේ 2 ඒ කියන්නේ එක c එක අරන් කරගෙන c දෙක අරන් කරගෙන c තුන අරන් කරගෙන ඔය වගේ වට 100ක් කරගෙන කියන එක ඔගේ අර්ථය හරි උතන ටැබ් තිබීමේ අවශ්‍යතාවයක් නැහැ ඊට පස්සේ මම කියනවා මේ කරගෙන හැම වාරයකදීම total එකට එකතු කරන්න ඒ c ගේ අගය කොහොම ලිව්වොත් නම් වැරදි ඔගේ අර්ථය ඔකයි total එකට c යොදා ගන්න ඊළඟ වටේදී ආය total එකට c යොදා ගන්න හැබැයි අන්තිම වශයෙන් මෙහෙම ලියන එක තමයි හරිම ක්‍රමය මේක අර්ථය dot equal dot plus c එතන වෙන්නේ ළමයි ඉන්න total එකට එක දාගෙන ඒක නැවත total එකට දා ගන්නවා ඊළඟ වටේදී දැන් ඉන්න total එකට දෙක කියන එක දාගෙන ඒ දෙක එකතුව ආය total එකට දා ගන්නවා ඊළඟ වටේදී ඒ හැදිච්ච total එකට 3 දාගෙන ඒක ආය ඊළඟ total එකටම දා ගන්නවා එතකොට එක variable එකක් තියෙනවා ඒ variable එක ඇතුළේ යගේ අරගෙන ඒකට කැමතියගේ එකතු කරලා ඒක ඇතුළෙන්ම දා ගැනීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒතර අවසාන වශයෙන් 1 2 3 4 100 වෙනකන් යන සංඛ්‍යා ඔක්කොම total එක ඇතුළේ ගොඩ ගැහෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඔතනින් program එක ඉවරයි. හරි. මේක ටැප් කරලා ලියුවොත් වල චුට්ටක් හොඳයි. එහෙම ටැප් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අන්තිමට එළියට යද්දී right ln මොකද මේ dot මෙතන semicolon එකක් තියෙනවා නම් හොඳයි right පැහැදිලිද right ln dot දැන් අපි මේක අපි run කරමු dot is not defined go variable dot does not seem to be initialized කොළමයි මොකක්ද අඩුපාඩුව බලන්න ඕකේ right initialize අපි මේක ළමයි මෙහෙම කරමු මෙන්න මෙතනදී dot එක හදමු හරි dot එක ඇතුළට අපි අගයක් දාමු කීයද බිඳුව right
right වැඩි හරි 5050යි හරි එහෙනම් ළමයි මතක තියාගන්න මෙන්න මෙතන චුටි අඩුපාඩුවක් තියෙනවා ආරම්භයේදී සාමාන්‍යයෙන් එක තමයි ඉනිෂියල් වැලියු එක ලෙස දාගන්නේ නමුත් බලන්න ඩොට් එක ආරම්භයේදී අගයක් පවරලම හදාගන්න නැත්නම් එරර්ස් එන්න පුළුවන් එහෙනම් පැහැදිලිද right ඔය කෝඩ් එක අවශ්‍ය ඉක්මනට ලියාගන්න ස්ක්‍රීන් ෂොට් එකේ ටක් ගාලා ලියාගන්න ඩොට් එක ඉනිෂියලයිස් කරලා නැහැ ඉනිෂියලයිස් කරලා නැහැ කියන ළමයි ඒකට ආරම්භක අගයක් දීලා නැහැ මම ඔයාලට ඊයේ සතියේ කියලා දුන්නා ටෝටල් එකට ආරම්භක අගයක් මොකක්ද ඕනම වේරියබල් එකකට අගයක් පවරන හැටි පළවෙනි දවසේම කියලා දුන්නා ටක් ගාලා ඔක ලියාගන්න හරි නේද right ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න දැන් ළමයි මම නැවතත් චුට්ටක් මතක් කරනවා මේ බලන්න මෙතනදී මේ begin එකට කලින් දැන් ළමයි මෙතනදී නම් ඔයාලා හැමතිස්සෙම පුරුදු වෙන්න වේරියබල් එක හැදුවට පස්සේ ඒකට ආරම්භක අගයක් පවරන්න දැන් c ට අගයක් මෙතන පැවරෙනවා c ගේ ආරම්භක අගය 1 කියලා මෙතන පැවරෙනවා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ හරි ළමයි මෙතන මතක ඇතුව මේ ටෝටල් එකට බිඳුව කියන එක දාගන්න. ඇයි ළමයි මට අවශ්‍ය කරන්නේ ටෝටල් එකක් හොයන්නනේ. ටෝටල් එක හොයන්නනේ. ටෝටල් එක හොයන්න. ටෝටල් එක හොයද්දී ටෝටල් එකට බිඳුව දාගත්තට ප්‍රශ්නයක් වෙනවද නැද්ද? සිම්පල් කැපිටල් අවුලක් නැහැ කේස් සෙන්සිටිව් නැහැ. ටෝටල් එක හොයද්දී ටෝටල් එකේ ආරම්භක වැලියු එක ලෙස බිඳුව ගත්තට වරදක් වෙනවද නැද්ද? නෑ නේ ළමයි. වරදක් වෙන්නේ නෑ. මොකද බිඳුවට තව මොනවත් එකතු වුණාට අවුලක් නෑ. බිඳුව කියන එකට ළමයි බිඳුව කියන එකට මේ අගයක් මේ කියන්නේ. එකතු වේදී ඒක බිඳුව බලපාන්නේ නෑනේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ඉනිෂියලයිස් කරනවා කියන ළමයි අපි c dot කියලා වේරියබල් එකක් RAM එක ඇතුලේ හැදෙනවා. c මොකක්ද dot කියලා වේරියබල් RAM එක ඇතුලේ හැදෙනවා. හැදුනට පස්සේ ඒවට අගයක් දාගන්නේ නෑනේ. සමහර ලැන්ග්වේජස් වල තියෙන ළමයි ඒකේ ඉනිෂියල් වැලියු එකක් දාගන්නවා. Pascal වලත් තියෙනවා එහෙම ඉනිෂියල් වැලියු කියලා වගේක් null values කියලා වගේක් තියෙනවා. ඒවා අපි වෙනම කතා කරමු. ඇඩ්වාන්ස් එකදී ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. මෙතනදී හදාගත්ත එකට ආරම්භයේදී බිඳුව දාගන්නවා. එච්චරයි. හරි. එතකොට c ගේ ආරම්භක අගය 1යි. මේක රොටේට් වෙනවා. එතකොට c 1 2 3 4 5 6 7 8 ආදී ලෙස මේක රොටේට් වෙනවා. රොටේට් වෙද්දී c ගේ ඩොට් එකට දාගන්නවා. එතකොට ආරම්භයේදී ඩොට් එක ඇතුලේ බිඳුවනේ හිටියේ. ප්‍රශ්නයක් නැහැ නේ එක දාගත්තම. ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නේද? බලන්න තේරිච්ච අය කමෙන්ට් එකක් දාන්න තේරිච්ච අය. yes right. මේක ලියාගන්න කෝඩ් එක. තගන්න. අද ඔයාලා කියපු නිසායි පැක්සල් කරන්නේ. නැත්නම් මම පැස්කල් නෙමෙයි මුලින්ම කරන්නේ ඉතින් එක්සෙල් හරි ඇක්සස් හරි ප්‍රශ්න. ඔයාලා කියන නිසා මම මේක චුට්ටක් මේ හිමීට අදින්නේ. හරි? මේක කියලා දෙන්නත් බෑ හරියට ප්‍රෝග්‍රෑමින් ටක් ගාලා පාස් කරගෙන යන්න බෑ. මේක ඔයාලා කෝඩ් කරන්න. කෝඩ් කරද්දී ඔයාලා හිත කෝඩ් කරන්න. කමාවක් වරදී, චූටි එකක් වරදී, ආයෙ මේක හදන්න. කම්පයිල් කරලා බලද්දී ඒක හඳුන ගන්න බලන්න. හරි? ආයෙ කෝඩ් කරන්න. ළමයි බැරි ගාත තමයි කෝඩ් කරද්දී පුළුවන් වෙන්නේ. ඔයාට ඔක්කොම ලැන්ග්වේජ් එකම ඉගෙනගෙන කෝඩ් කරනවා කියලා හිතියොත් කවදාවත් මොකට ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න බෑ. හරි? එතකොට 10 වසරේ ළමයි මෙතන ඉන්නවා නම් උනන්දු වෙන්න. මේ වගේම තියෙනවා. මේවා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි දෙසැම්බරේ ඉඳන් ඊළඟ මාසෙ ඉඳන් හම්බෙමු කියලා ඔළුවට දාගන්න. සතියේ එක දවසක් වීඩියෝ එකක් වෙනම සතියේ එක දවසක් සතියේ දවස් දෙකක් වගේ. එක සතියක වීඩියෝ එකක් දානවා. එක සතියක අපි සාකච්ඡා කරනවා. එතකොට සතියක දවස් දෙකක් වලට පන්ති වැටෙනවා. එක දවසක් විතරයි මම ඔයා හම්බෙන්නේ. අනිත් එක සජීවීව නෙමෙයි. සජීවීව අපි දෙකොල්ල හම්බෙනවා එක දවසක් 10 11 වසර ළමයින්ට. වීඩියෝ එකක් වෙනම පැයකමාරක වීඩියෝ එකක් හැමදාම හම්බෙනවා. පැහැදිලිනේ? එයාලා ගැන වගකීම ගන්න පුළුවන් හොඳටම දැන් මේ අවුරුද්දේ ලියන අය ගැන ඉතින් මට සම්පූර්ණ වගකීම මට ගන්න බෑ. ඔයාලා වෙන පන්ති වලට යනවා ඇති කියලා මම කල්පනා කරනවා. හරි? නෑ ලූප් එකේ එන ලයින් එකේ සෙමිකොලන් දාන්න නෑ. මේක තමයි ලූප් එක ස්ට්‍රක්චර් එක. ලූප් එක ස්ට්‍රක්චර් එක. ඒ නිසා මේක ආරම්භයේ මේක තමයි අවසානයේ හැටියට අපි මේක දාන්නේ. ඒ ලූප් එක කියන්නේ එක
උපදේශ මාලාවක් කියලා හිතන්න. දැන් මේක එක උපදේශ මාලාවක්. ඒක ඉවරයි. මේක උපදේශ මාලාවක් ඉවරයි. මේ ලයින් එක විතරක් නෙමෙයි ලූප් එකට අයිති වෙන්නේ. ලූප් එකයි ලූප් එකේ බොඩි එකක් ඒ ලූප් එකටම අයිති කොටසක්. ඒ නිසා ලූප් එක ඇත්තටම අවසාන වෙන්නේ මෙතනින් බවංගවණ්ඩයි එම දාන්නේ. හරිනේ? right. දැන් ළමයි මම තව හොඳ ප්‍රශ්නයක් දෙනවා. දැන් for loop එක හොඳට ප්‍රැක්ටිස් වෙන්නේ ඇතිද? ඇතිද තව ප්‍රශ්නයක් දෙන්නද? loop ඇද්ද? access වලටත් යන්න ඕනේ ටිකක්. දවසට ටික කොටසක් කරන්න. දෙන්නද? එපා. දෙන්නද? දෙන්න. හරි. මම ඔයාලට ගෙදර වැඩක් දෙන්නම්. මේක ගෙදරදී කරන්න. හරි මොකද අපි අනිත් කොටසක් කරමු නැත්නම් අපරාධනේ ලොකුවට එන්නේ නැහැ ගෙදරින් කරන් ඉන්න කියලා එකක් දෙන්නම් මම ඕනනම් ටයිප් උත් කරලා පෙන්නන්නම් මෙතන ඕනෙම නම් අවුලක් නැහැ දැන් සමහර වෙලට ප්‍රශ්නයක් මේ රීඩ් දෙල්ලෙන් දාන්න නැත්තේ ඇයි කියලා. ඇයි දන්නවද? ඒක ළමයි ඒක අනිවාර්ය නෑ. සමහර සර්ලා සමහර එඩිටර්ස් පාවිච්චි කරද්දී ඒ එඩිටර් එකට රීඩ් දෙල්ලෙන් දාන්න ඕනේ. ඒ නිසා ඒක අනිවාර්යයි කියලා එතන හැඟීමක් නෑ. රීඩ් දෙල්ලෙන් දැම්මම ප්‍රශ්නයක් නෑ. වැරදි නෑ. එතනින් ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. හැබැයි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙලා නෑ. එතකොට මේ එන්ඩ් එකේ වැඩක් නෑ වගේ. ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙලා නෑ. නතර වෙලා තියෙනවා කර්ස් එක බ්ලින්ක් වෙලා. ප්‍රෝග්‍රෑම් එක වා මැෂින් එක ඕෆ් කරනකම් ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරනකම් නතර වීමක් නෑ. ඒකෙන් කියවෙන්නේ නෑ. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. රයිට්. වැඩි කියන්න අවශ්‍ය නෑ. දැන් ආයෙත් අහනවා රීඩ් දෙල්ලෙන් අනිවාර්යෙන් දාන්න ඕනේද කියලා. පුතේ උඹලගේ අච්චුව තරම් බලපල්ලා. ඒකේ කෝඩ් එකේ රීඩ් දෙල්ලෙන් දාලා තියෙනවා. දාලා තියෙනවද නැද්ද? නැහැ. අර අවුට්පුට් එක වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා බලා ගන්න තමයි ඔක දාලා තියෙන්නේ. හරිද? ඒ නිසා ඒක ගැන හිතන්න. හරිනේ? හරි. මෙන්න මේකට කෝඩ් එකක් ලියන්න. මම ඔයාලට දෙනවා. දැන් අපි පොඩි ඉන්පුට් එකක් ගමු. ඉන්පුට් එකක් එක්ක. හරි. දැන් කෙනෙක් අහනවා මේක රීඩ් දෙල්ලෙන් දාලා කෝඩ් කරන්න. ඉතින් රීඩ් දෙල්ලෙන් දාලා කෝඩ් කරාම මේකම තමයි වෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. හරි මම ගිය සතියේ පෙන්නුවේ රීඩ් දෙල්ලෙන් දාලා කෝඩ් කරන්න. ගිය සතියේ වීඩියෝ එක බලන්නකො ඒකේ ඔක්කොම තියෙනවා. රීඩ් දෙල්ලෙන් දෙකක් දාන්න වෙන්නේ. කොතනද රීඩ් දෙල්ලෙන් එකක් ඇති කොතනද? රීඩ් දෙල්ලෙන් දෙකක් දාන්න වෙන අවස්ථාව මොනවද? කියලා මම දැන් මේ ප්‍රශ්නෙත් මම කෝඩ් කරලා පෙන්නන්නකො. එතකොට ඔයාලට තේරෙයි මේ ප්‍රශ්නේ. ලියන්න මෙහෙම. මේක ටිකක් ලොකු ප්‍රශ්නයක් ඈ. තේරෙන්නේ නැති වෙයි. 10 වසරුන් එහෙම හිටියොත් තේරෙන්නේ නැති වෙයි. කනගාටු වෙන්න එපා. කරන්න දෙයක් නැහැ. මේ වගේ හේකුත් අපි කරමු. ඔයාලගේ ටෙක්ස්ට් බුක් වල මේ මට්ටම වෙනකම් කරන්න කියලා තියෙන නිසා. ලියන්න. යතුරු බෝරුකින් ආදානය කරන මේක අද සිග්නල් ප්‍රශ්න තියෙනවා ලංකාව වටේ සමහර නෙට්වර්ක්ස් වලට ප්‍රශ්නයක් නැහැ මේක වීඩියෝ එක රෙකෝඩ් වෙන නිසා ඔයාලට මගේ සයිට් එකේ දානවා. ලියන්න. යතුරු බෝරුකින් ආදානය කරන දැන් ඔන්න යූසර් ගෙන් ඉන්පුට් එකක් ගන්නවා. යතුරු බෝරුකින් ආදානය කරන සංඛ්‍යා 10ක එකතුව සොයා සංඛ්‍යා 10ක එකතුව සොයා යතුරු බෝරුකින් ආදානය කරන සංඛ්‍යා 10ක එකතුව සොයා යතුරු බෝරුකින් ආදානය කරන සංඛ්‍යා 10ක එකතුව සොයා දැන් යූසර් එන්ටර් කරනවා පළවෙනි සංඛ්‍යාව යූසර් එන්ටර් කරනවා දෙවෙනි සංඛ්‍යාව යූසර් එන්ටර් කරනවා තුන්වෙනි සංඛ්‍යාව යූසර් එන්ටර් කරනවා හතරවෙනි සංඛ්‍යාව මේ මට්ටමට එකක් ඉගෙනගෙන යන්නකො චුට්ටක් ඔය විදිහට සංඛ්‍යා 10ක් යූසර් එන්ටර් කරනවා අන්තිමට යූසර් 10 වෙනි සංඛ්‍යාව එන්ටර් කරලා ඉවර වෙද්දී මොකද වෙන්න ඕනේ උදේ යූසර් එන්ටර් කරපු සංඛ්‍යා 10 එකතුව මොනවා වෙන්න ඕනේ මුද්‍රණය වෙන්න ඕනේ යූසර් එන්ටර් කරපු සංඛ්‍යා 10 ටෝටල් එක යූසර් එන්ටර් කරපු සංඛ්‍යා 10 හරි හරි කෝඩ් එකක් ලියන්න බලන්න මම ඔක කෝඩ් කරලා පෙන්නන්නම් කෝඩ් එක ලියන්න බලන්න පුළුවන් නේ ටිකක් ලොකුයි ප්‍රෝග්‍රෑම් එක ලියන්න බලන්න
මේ හරිය සාමාන්‍ය මෝල් වල තියෙන අමාරුම හරිය. දැන් ඔයාලට arrays වගේ දේවල් ලේසි. arrays ටක් ගාලා කියලා දුන්නේ නැහැ. හරි. තව ඔයාලට තියෙන ඔය while loop එකට චුට්ටක් කරන්න, repeat until චුට්ටක් කරන්න. ඊට පස්සේ arrays කියලා කියලා දුන්නාම ඔයාගේ syllabus එකට අදාළ කාරණා ටික ඉවර වෙනවා. එතකොට අපිට ඒක ලබන සතිය තව එක දවසකින් වගේ මම ඔයාලට දෙන Pascal ඔක්කොම ටික සිද්ධාන්ත ටික ඉවර කරනවා. යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා 10ක එකතුව. යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා 10ක එකතුව. database ළමයි මම කරානේ. database කරා එක දවසකින්. දැන් තියෙන ප්‍රශ්න කරන්න. හරි විභාග ප්‍රශ්නකුත් කරා. දැන් අපිට තියෙන ඊළඟ දවස්වල ප්‍රශ්න කරන්න. Excel ප්‍රශ්න කරන්න. database ප්‍රශ්න කරන්න. ඔක්කොම කරන්න. පුළුවන් ඔක්කොම ටික කරනවා. මේකේ තව සති කිහිපයක් වලට තියෙන්නේ. ඒ ටික ඇතුළත කරන්න පුළුවන් උපරිමය කරනවා. ඉතින් මම A level පන්ති කරන අතරතුරේ මේක කරන්නේ. එතකොට මට උපරිම සීමාව තුළ මම කරනවා. මට අවුරුද්දක් දුන්නා නම් ඔයාලව අකුරටම කොට දානවා. right නේ? මම කෝඩ් කරන්නම් ප්‍රෝග්‍රෑම් එකක්. හොඳට බලාගෙන ඉන්න. ඔයාලා ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කෝඩ් කරද්දී බලාගෙන මේ වැඩේ ගොඩ දාගන්න ඕනේ. හරි? මම කියවලා මේ මාසෙම වැඩිපුර IT වලට දෙන්නේ කියලා මැත්ස් වලට නෙමෙයි කියලා. මම 10 11 වසරකට නම් මම මැත්ස් ටික කරලා දෙන්නම් අලුත් ළමයිට. දැන් 11 වසර ළමයි ඉතින් මැත්ස් ටික කරගෙන තියෙන්නේ. මැත්ස් වල ප්‍රශ්න නෙමෙයි IT වල ප්‍රශ්න තිබ්බේ. ඔය මගේ IT පන්ති වලට එන දරුවන්ට මම මැත්ස් පන්තියක් දාලා එකක් කියලා දෙන්නම්. එයාලා වෙනුවෙන් කෙටි කාලයක් නිසා මැත්ස් වල සිලබස් එක ඉවර කරන්න අමාරු වෙන ළමයි. ඒක බොරු වැඩක් නේ. IT වල ලොකු අපසරියක් කරන්න පුළුවන්. හරි? මේ බලන්න. දැන් ළමයි මේකෙදි ඉන්පුට්ස් තියෙනවනේ. ඉන්පුට්ස් තියෙන නිසා මම මේ කම්පයිලර් එක ගන්නෙ නැහැ. මේ කම්පයිලර් එකේ ළමයි මේ වාට චුට්ටක් මම කිව්වේ ට්‍රේන් වෙන්න විතරයි මේක මම පාවිච්චි කරන්නේ. හරි? ඒ නිසා දැන් අපි මෙන්න මේ Pascal ළමයි Pascal XE කියන එඩිට් එක පාවිච්චි කරනවා මේ වැඩේට. හරි. මම මේකේ ප්‍රෝග්‍රෑම් එකට මුලින්ම නමක් දෙන්නම්. හොඳට බලන්න. මම මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනවා. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනවා. හරි. ප්‍රෝග්‍රෑම්. හරි. කැමති නමක් දෙන්න. කැමති නමක් දෙන්න. ටෝටල් එකක් හදන්න යන්නේ. මම ටොට් නම් කියලා දෙන්නම් අර විදිහට. බ්‍රැකට් එකක් දාන්න. ඉන්පුට් තියෙන්න පුළුවන්. output තියෙන්න පුළුවන්. right? semicolon. හොඳට බලාගෙන ඉන්න මම කෝඩ් කරද්දි බොහෝම අවධානයෙන් ඈ. දැන් අපි ඊළඟට මේ වැඩසටහනට අවශ්‍ය කරන variables ටිකක් හදාගමු. මේ වැඩසටහනට අවශ්‍ය කරන variables ටිකක් හදාගමු. එහෙනම් var කියලා දැම්මා. මම හදන්නම් ළමයි මේකට variables කිහිපයක්. මම හදනවා එකක් i කියලා. i කියලා එකක් හදනවා. ඊළඟට num කියලා එකක් හදනවා. right? ඊළඟට total කියලා එකක් හදනවා. variable තුනයි. ඔය තුනේම data type එක මම ගන්නවා integer කියලා. integer කියන්නේ ළමයි පූර්ණ සංඛ්‍යාව. එහෙනම් i කියන variable එක ඇතුළේ තියාගන්නේ පූර්ණ සංඛ්‍යාවක්, total කියන variable එක ඇතුළේ තියාගන්නේ පූර්ණ සංඛ්‍යාවක්, num කියන variable එක ඇතුළේ තියාගන්නේ පූර්ණ සංඛ්‍යාවක්. හරිද? මේක වගේ අච්චු පොතේ දීලා තියෙන උදාහරණයක් වලට හිතලා ලියන්න මේ දීලා තියෙන්නේ. right? ඊට පස්සේ මම තව එක මම කිව්වේ ළමයි සංඛ්‍යාවල එකතුව හොයන්න නේද? හරි. එකතුවනේ. එකතුව නම් අපිට ඔය ටික ඇති variables. පූර්ණ සංඛ්‍යාවල එකතුව කියලා හිතමුකෝ. එහෙනම් ළමයි ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරමු. begin. හරි. යටින්ම මොනවද පුතේ? end. යටින්ම end. message එන්නේ නැද්ද ඔයාලගේ? හරි. එකෙක් කෝඩ් එක දාලා තියෙනවා. try කරලා. හොඳයි. begin අන්තිමට පුතේ end. මේ දෙක අතර තමයි මම ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. හරි? ඔය දෙක අතර තමයි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. right. එහෙනම් ළමයි අපි total එක තියෙනවනේ ඉස්සරහා වගේ total එකට අගයක් දාගමු. ආරම්භයේදී total එක 0යි. ආරම්භයේදී total එක 0යි. හරි? ඊළඟට දැන් ළමයි මම loop එකක් දානවා. මෙන්න මෙතන චූටි වෙනසක් තියෙනවා. හොඳට බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. නැත්නම් මේක තේරෙන්නේ නැතිනවා මේක කෝඩ් කරද්දී. හැබැයි ඔයාලා 11 වසර ළමයිට නම් මේ සිද්ධාන්ත හොඳින් කෙරලා තියෙන නිසා මට මේක මතක් කරගෙන යාමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මොන total එක 0යි. ඊළඟ ළමයි මම for loop එකක් දානවා. for. හරි? for loop එක. for loop එක දැන් වට කීයක් කරගන්න ඕනද? 10යි. ඒකට හේතුව මට සංඛ්‍යා 10යි ඕනේ. සංඛ්‍යා 10ක් නේ ආදානය කරන්න දෙන්නේ user ට. එහෙනම් මම වට 10ක් මේක කරකවන්න ඕනේ. එහෙනම් ළමයි මම i ගේ ආරම්භක අගය ලෙස
පුතේ එක දා ගන්නවා to 10ක් නේ වට 10ක් right to හරි නේද ඊට පස්සේ පුතේ begin ඇයි මේ begin දැම්මේ කියලා මම තව ටිකකින් කියනවා ඇයි මේ begin දැම්මේ කියලා මම තව ටිකකින් කියනවා මෙහෙම එකක් අපි දැම්මේ නෑනේ ඉස්සලා ඇයි මේ begin දාන්නේ කියලා මම ඊට පස්සේ කියනවා ළමයි ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ උප ප්‍රෝග්‍රෑම්ස් නිර්මාණය කරගන්න පුළුවන් පොඩි සෙක්ෂන් එකක් වෙන් කරලා හරි පැහැදිලිද group එක උඩ බලන්න මොකද පුතා group එක උඩ මුකුත් නැහැ හරි group එකේ උඩ මුකුත් නැහැ කෝඩ් එකක් තියෙනවා එච්චරයි හරි පැහැදිලි නේද begin ඊට පස්සේ ළමයි මේක ඇතුලේ මේ begin කියන එක ඇතුලේ මම මේක කියලා දෙන්න එක්ස්ප්ලেইন කරන්න begin එක ඇතුලේ ළමයි මම පොඩි මැසේජ් එකක් දාන්නම් කොහොමද දැන් user මොනවා හරි එන්ටර් කරන්න කලින් user මොනවා හරි එන්ටර් කරන්න කලින් ළමයි මොකක් හරි මැසේජ් එකක් යාට ඩිස්ප්ලේ වුණා නම් හොඳයිනේ මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා යම් කිසි මැසේජ් එකක් ඩිස්ප්ලේ කරන හැටි right මොකද්ද ln කියන විධානය පාවිච්චි කරමු මේ මැසේජ් එක අපි දාමු කැමති එකක් අපි දාමු enter number කියලා enter number right අවසානයේ semicolon තියෙන්න ඕනේ අවසානයේ semicolon තියෙන්න ඕනේ ළමයි වෙන වෙන ඒවා group එකට දාන්න එපා ඔයාලව පස්සේ බලනවම අයින් කිරීමක් කරනවා ඈ බෑන් කරනවා ඈ ගෙලිම ආයේ ගන්න බෑ ළමයි link එකක් ඒව මේවා දාන්න යන්න එපා right ඊළඟට ළමයි පැහැදිලි total right මෙතන ළමයි මේ අපිට group මේ link එක මේ for loop එක අවශ්‍ය නැහැ right for loop එක අපි ඇතුලේ දාමු right for loop එක ඇතුලේ දාමු total එක assign කරා උඩින් දැම්මත් නම් කමක් නැහැ ඉන්නකෝ right ඊළඟට begin එක ඇතුලේ දෙවිදිහටම ලියන්න පුළුවන් begin එක ඇතුලේ ඔන්න message එකක් දුන්නා දැන් ළමයි අපි user එකෙන් ආදානයක් ගමු user එකෙන් ආදානය ගන්න read කියන function එකෙන් user එකෙන් ආදානයක් ගන්න read කියන function එකෙන් කාටද අගයක් ගන්න පුතේ කාටද අගයක් ගන්න මම මේ නම් කියන variable එකට අගයක් ගන්න කියලා කියනවා හරි මෙතනින් ඒ line එකක් ඉවරයි මෙන්න මේ enter number කියන එක display කරේ පුතේ enter number කියන එක display කරේ user ට මේ number එක මොකද්ද මේ enter කරන්නේ දැන් ළමයි ඔයාලා ATM machine එකට ගියාම enter your pin number කියලා වැටෙනවනේ එතකොට මුකුත් message එකක් නැතුව මොන හරි enter කරන්න box එකක් තිබිලා බෑනේ එතකොට මේ loop එක දැම්මේ මේක වට 10ක් කරක ගන්න ඒක ඇතුලේ උප software කොටසක් ලෙස මම මේ begin දාලා නැවත වැඩසටහනක් ආරම්භ කරනවා එතකොට ඒකේ ආරම්භයේදී enter number කියලා display වෙනවා ඊට පස්සේ read කිව්වහම වෙන්නේ user ට යම් කිසි අගයක් enter කරන්න අවස්ථාව දෙනවා right ඊට පස්සේ ඔය user enter කරපු අගය තියෙනවනේ ඔය user enter කරපු අගය දැන් මේක 10 පාරක් rotate වෙනවා එක පාරක් ඇදී user ට enter number කියලා වැටෙනවා user enter කරන එක number එක ඇතුළට ගන්නවා ඊළඟ අපට යද්දී ආයි enter number කියලා වැටෙනවා user ට ඒ number එක ඇතුළට ඒ user enter කරන අගය ගන්නවා ඔය විදිහට තමයි මේක rotate වෙන්නේ චුට්ටක් හිතන්න දිනවා කල්පනා කරන්න තියෙනවා ඊට පස්සේ හැමතිස්සෙම මතක තියාගන්න එක සංඛ්‍යාවක් ගත්තට පස්සේ user enter කරාට පස්සේ user එකෙන් read කරාට පස්සේ ඒක total එකට දාගන්න ඕනේ. ඒක ඉතින් total එකට දාගන්නේ අපේ සාමාන්‍ය ක්‍රමයටමයි. කොහොමද? total equal total අපි total කියන්නේ ගත්තේ total plus මොකද පුතේ? 9. right total plus 9. දැන් semicolon දාන්න. semicolon දාලා මෙතනින් ළමයි මම අර sub කොටසේ උප කොටස end කරනවා. එතන මම semicolon එකක් දාන්නේ. වැඩසටහන අවසාන වෙද්දි තමයි ළමයි end එකට dot එකක් දාන්නේ. හරි? පැහැදිලි. ඊට පස්සේ මට අවශ්‍ය කරන්නේ total එක print කරන්න. එහෙනම් වැඩසටහන ඉවර වෙලා ඒ ඇතුලේ rotate වෙලා කැරකිලා වැඩසටහන ඉවර වෙලා එළියට යද්දී මම මොකද කරන්නේ? total එක print කරනවා. එහෙම නැත්නම් අපි print කියලා නෙමෙයි පාවිච්චි කරන්නේ write ln කියලා. එහෙනම් write ln මොකද්ද පුතේ මෙතන ලියන්නේ කැමති අගේ අපිට print කරන්න ඕන අගේ තමයි මොකද්ද print කරන්නේ total එක. එහෙම නැත්නම් අපිට පොඩි message එකක් එක්ක දාන්න පුළුවන්. මොකද්ද? total is කියලා මම print කරන්න කියනවා plot එක. right? මෙන්න වැඩසටහන හොඳට බලන්න පළවෙනි line එක පුතේ. පළවෙනි line එකෙන් උනේ program එකට නමක් දුන්නා. දෙවෙනි line එකෙන් උනේ variables නිර්මාණය වුණා. හරි? ඊළඟට ළමයි මේ තියෙන වැඩසටහනේ ආරම්භය, මේ තියෙන වැඩසටහනේ අවසානය.
හරි ඒ වැඩසටහන ඇතුළට එද්දී ටෝටල් එකට ආරම්භක අගය ලෙස ඉනිෂියලි ආරම්භක වැලියු එක ලෙස බිංදුව දාගත්තා. for loop එකක් දැම්මා. for loop එකක් දැම්මා. for loop එකේ body එක තමයි මේ තියෙන ළමයි. ඒ body එක තමයි මම මේ නිරූපණය කරේ begin end වලින්. ඒ කියන්නේ නැවත නැවත ඔය ඕක ඇතුලේ තියෙන දේ නැවත නැවත සිද්ධ වෙනවා කියන්නේ. හරි? එතකොට වැඩසටහන ඇතුලට ගිය ගමන්ම enter number කියලා ඩිස්ප්ලේ වෙනවා. user ගෙන් number එකට අගයක් ගන්නවා. ඒක total එකට දා ගන්නවා. ඊළඟ වටේ යද්දි ආයේ enter number කියලා ඩිස්ප්ලේ වෙනවා. user ගෙන් අගයක් ගන්නවා number එකට. ඒක ආයේ total එකට දා ගන්නවා. ඔය විදිහට මේක වට 10ක් කරකිලා end එකෙන් එළියට එද්දී උදේ පෙන්නනවා total is කියලා. total is මේක string එකක්. ඔයාලා දන්නවා ගිය සතිය පිට සතිය වල කියලා දුන්නා. මේ වීඩියෝස් බලන්න ඔයාලා ready වෙන්න website එක මම දෙන්නම්. හරි total is කියලා අපි යන හොයාගත්ත total එක. එතකොට මේ කමාව display වෙන්නේ නැහැ. මේ දෙක අතර space එකක් තමයි display වෙන්නේ. හරි නේද? right. දැන් ළමයි මම මේක run කරනවා. මේක run කරොත් නම් ඔයාලට තේරෙයි පොඩි අඩුපාඩුවක් තියෙනවා කියලා. අඩුපාඩුවක් කියන්නේ මේකේදී output එක පෙන්වන්නේ නැති පොඩි අඩුපාඩුවක් එයි. බලන්න මම මේක run කරනවා. හරි dot කියලා එකක් තියෙනවා. go dot නෙමෙයි ළමයි total වෙන්න බෑ. dot නෙමෙයි total ඈ. right. ඔන්න run කරා. right. මේක run කරාම ඔයාලට පේනවා අපි dot නෙමෙයි ගත්තේ total එක. බලන්න අන්න cursor එක blink වෙවි තියෙනවා. අන්න enter number කියලා screen එකේ display වෙනවා. දැන් මම enter කරනවා හිතන්න මම enter කරා කියලා 10 පරිණාමය ලෙස. ආයෙ වැටෙනවා මොකද්ද enter number කියලා. මම ආයෙ 10 enter කරුවොත් ආයෙ වැටෙනවා enter number. මට පුළුවන් මොන අගයක් දෙන්න? මම enter කරනවා 5. ඔය විදිහට බලන්න දැන් සංඛ්‍යා 3යි. ඔය විදිහට ළමයි මම මේක enter කරගෙන යනවා. හරි 10 5 මට කැමති අගයක් මම දීගෙන යනවා. එතකොට මට සංඛ්‍යා 10ක් මේකේ ඔය විදිහට සුපුරුදු පරිදි enter කරන්න වෙනවා. 10 වෙනි සංඛ්‍යාව enter කරලා ඉවරුනහම ළමයි total එක display කරන්නේ නැතුව මොකද වෙන්නේ? වැඩසටහන end වෙනවා. අන්න ළමයි මෙන්න මේ editor එකේ මතක තියාගන්න මේ අවසානයේදී මෙතන ළමයි මේ right ln කියලා ලිව්වට පස්සේ semicolon එකක් අන්තිම line එක නිසා දැන් මෙතන උනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අන්තිම line එකට පස්සේ තව මොනවා හරි ලියනවා නම් අනිවාර්යෙන් semicolon එකක් දාන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මොනවා කරන්නද? මෙන්න මෙතනදී ළමයි read ln කියලා එකක් දැම්මොත් ඇද්ද? බලන්න මට කියන්න. එකක් දැම්මොත් ඇද්ද? එකක් දැම්මොත් ඇද්ද? බලන්න ඕන රන් කරලා. ඔයාලගේ අවශ්‍යතාවය ඔයාලගේ කමෙන්ට් එක ඕනේ බලන්න ඕන එකයි දැම්මේ මම ඈ. මදි නේද? මම මෙතන ළමයි ඔයාලට හොඳට පේන්න ඕන නිසා read ln right ln නැතුව right කියලා දාන්න. එතකොට ඉස්සරහම සංඛ්‍යාව ඩිස්ප්ලේ කරන්න පුළුවන් නේ right කියලා දාන්න ඈ. right ln නැතුව right කියලා දාන්න. ඔන්න මම රන් කරනවා. right බලන්න. ඔන්න enter number 1යි. දෙවෙනි සංඛ්‍යාව 3යි. හතරවෙනි සංඛ්‍යාව 5යි. ඊළඟ සංඛ්‍යාව 7යි. ඊළඟ සංඛ්‍යාව 8යි. read right කියලා දැම්මම එකම line එකේ display වෙන්නේ. right ln දැම්මොත් තමයි පල්ලෙන් display වෙන්නේ. මට ඕන මොන හරි සංඛ්‍යා ටිකක් මම enter කරනවා මට එකතු කරන්න අවශ්‍යයි. ඔන්න බලන්න. ඕන ගණන් නම්. දැන් මම සංඛ්‍යා කීයක් enter කරලා තියෙනවද බලන්න 1 2 3 4 5 6 7 8 9 10යි. දැන් enter කරාම මේ output එක පෙන්වන්නේ නැහැ. ඉක්මනට අවසන් වෙනවා. ඒකට හේතුව ළමයි මෙන්න මේ read ln එකට අමතරව මෙතනදී තවත් read ln එකක් දාන්න ඕනේ. ගිය සතියේ මම මේක තියෙන එක කියලා දුන්නා. මොකද අපි මෙන්න මේ read ln එකෙන් වෙන්නේ ළමයි enter කරනවාද කියලා මේක අතර මේක දාන්න මේක දැන් ඔයාලා විභාගෙදී මේක දැමීම අවශ්‍ය නැහැ. විභාගෙදී මේ read ln කියන එක දාන්න අවශ්‍ය නැහැ. මේක දාන්නේ අපි මේ වැඩසටහන නතර කරගන්න පමණයි. මෙතන අපි විඩෙන් විඩේ ළමයි යම් වෙලාවක මේව අගය දීලා enter කරන නිසා මෙතන එක read ln එකක් දැම්මොත් එයා හිතන්නේ ඒක මුල end එක කියලා. එයා එතනින් එක ටක් ගාලා අවසන් කරනවා. තව read ln එකක් දැම්මොත් මේක නතර වෙලා තියෙනවා. මේකේ තියරි එක මම වීඩියෝ එකේ ගිය සතියේ කියලා දුන්නා. ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. හැබැයි ඔයා විභාගෙදී මේක ලිවීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක නැතුව කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අපි දාන්නේ වැඩසටහනේ මට output එක අර වේගෙන් ක්‍රියාත්මක නිසා බලා ගන්න විතරයි. හරි? දැන් ළමයි මේ කෝඩ් එක චුට්ටක් ඔයාලා ලියා ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ටග්ගාලා group එකට. ටග්ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් group එකට දාන්න.
ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ටක් දාලා group එකට දාන්න. ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් group එකට දාන්න. කවුරු ළමයි? right. පැහැදිලිද? ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරනවා, ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනවා, variable තුනක් හදා ගන්නවා, begin කියලා දෙනවා, end කියලා දෙනවා, total එකට ආරම්භක value එකක් දා ගන්නවා, for loop එක 100 වතාවක් කරකනවා. ඒ for loop එකේ body එක ලෙස begin end කියලා දාලා නැවත උප body එකක් හදා ගන්නවා. ඒක ඇතුලේ user ට message එකක් පෙන්නනවා, user ගේ number එක ගන්නවා, ඒක total එකට දා ගන්නවා. ඊළඟ වටේ යද්දි user enter number කියලා display කරනවා, user ගේ number එකක් ගන්නවා, ඒක total එකට දා ගන්නවා. ඕක දසවතාවක් කරනවා. දසවතාවක් කරලා එළියට එද්දි write ln මොකද්ද total is කියලා ඔයාගේ total එක display කරනවා. දැන් මේක run කළොත් ඔයාට පෙනෙයි ඔයාගේ total එක. බලන්න. නෑ හොඳට බලන්න දැන්. 10යි 34යි 45යි 67යි 23යි 45යි 78යි සංඛ්‍යා 10ක් දෙමු. දැක්කද? total එක කීයද? cursor එක blink වෙවි තියෙනවා. ඇයි ඒ? මම read ln කියලා දාලා තියෙන්නේ. read ln කියලා කිව්වම මෙයා හිතන්නේ තව මොකක් හරි enter කරනකම් මේ ඉන්නේ කියලා. හැබැයි මම මේක enter කරොත් වැඩසටහන ඉවර වෙනවා. ඇයි? ඒ enter කෙනකම් ඌ බලාගෙන ඉන්නවා. මට output එක පෙන්නගෙන බලාගෙන ඉන්නවා. ඌ රැවට්ටීමක් මම කරේ. නැත්තම් එයා වැඩි ඉවර කරලා output එක පෙන්නලා වේගෙන් යනවා. මිනිස් S2කට ඒ වේගයට දරා ගන්න බෑ. ඒ නිසා read ln මම දෙකක් දානවා. read ln දෙකක් දැන් මේ පළවෙනි ln එකෙන් අර enter buttons ගොඩක් press කරලා ළමයි අපි read මේ අන්තිම number එක දීලා මම enter කරාම එයා හිතන්නේ පළවෙනි read ln එකට අයිති enter එක කියලා ඒක. ඒ නිසා මම තව එකක් දෙනවා. එතකොට ඌ තව පාරක් රැවෙනවා. ඒක මොකක්ද දන්නේ කිව්වේ. අන්තිම enter button එක press කරාම එයා හිතන්නේ මේ read ln එකට අයිති enter එක කියලා. හැබැයි මම තව read ln එකක් දානවා. එතකොට තව එකක් enter කරනකම් එයා බලන් ඉන්නවා. එතකොට අර උඩ display කරපු output එක අපිට ලස්සනට display වෙනවා. පැහැදිලිද? මේ මට්ටමට නම් එන්නේ නැති වෙයි. ඔයාලට කෝඩ් හිතලා ලියන්න දෙන්නේ නැහැ නේ ගොඩක් දුරට. MCQ දෙකකදී මේ වගේ දෙයක් එන්න පුළුවන්. right? එහෙනම් ඔන්න වැඩේ. හරි. බලන්න මේක තේරිච්චේ? බලන්න මේ කෝඩ් එක තේරිච්චේ? චුට්ටක් හිතන්න ළමයි. චුට්ටක් හිතන්න කරුණා කරලා. අලුත් ළමයෙක් වෙන්න පුළුවන්. 10 වසර ළමයෙක් වෙන්න පුළුවන්. අලුතෙන් IT කරන්න හිතාගෙන ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ওই මට්ටමට ඔයාලා යන්න ඕනේ. හරි? right. අපි යමු දැන් ඒ වැඩේ හරිනේ. තව ලූප් ගැන ඔය තව තියෙනවා ළමයි ඕකේ ඩවුන් අනිත් පැත්තට print කරන විදිහක්. මම ඕනනම් ඒකත් කියලා දෙන්න. හරි. මේක ප්‍රශ්නයක් හැටියට ලියන්න චුට්ටක්. චුටි ප්‍රශ්නයක් ලියන්න. 10 සිට 1 දක්වා 10 සිට 1 දක්වා දැන් 1 සිට 10 දක්වානේ අපි ඉස්සරහ print කරේ. මට ඕනේ 10 සිට 1 දක්වා print කරන්න. චූටි ක්‍රමයක් මම දෙන්නම් පොඩි ලූප් එකක් ටක් ගාලා කියලා දෙන්නම්. ඒකෙන් පස්සේ අපි access හරි excel හරි ප්‍රශ්න වලට යනවා. ඊළඟ සතිය අපි arrays ඒව මේවා අවසන් කරනවා. ඊළඟ සතිය නෙමෙයි. අපි ආයෙ හම්බ වෙනවා ළමයි කවද? ඉදිරියදා කවද්ද? අද ඉඳලානේ අඟහරුවාද හම්බ වෙනවා. අඟහරුවාද අපි සෑහෙන කාලයක් අරගෙන පැය 4ක් විතර අරගෙන 4ක් 5ක් විතර අරගෙන නැවතත් මම ඔයාලට සයිට් එක හරහා හෝ ඒක කියන්න ඔයාලා සයිට් එකේ පුළුවන් නෑ රෙජිස්ටර් වෙන්න වීඩියෝස් බලන්න. හරි. අඟහරුවාද අපි නැවත හම්බ වෙනවා. අඟහරුවාද අපි ටිකක් ලොකු කොටසක් ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ පැස්කල් වල ඉතුරු කොටස සියල්ලමයි arrays ඒවා මේ ඔක්කොම ටිකයි ඒ ටික අපි සාකච්ඡා කරමු. පුතේ මට අවශ්‍ය කරන්නේ 10 දැන් මේ කරන ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ. ඕන බය වෙන්න එපා. ලියන්න. 10 සිට 1 දක්වා මුද්‍රණය කිරීමට 10 සිට 1 දක්වා මුද්‍රණය කිරීමට මම හැමදාම Zoom link එක දාන තැන යට group එකේ link එක දාලා තියෙන්නේ. එතකොට group link එක අමුතුවෙන් ඉල්ලන්න ඕනේ නැහැ. ඒක යට group link එක තියෙනවා. හරි? 10 සිට 1 දක්වා මුද්‍රණය කිරීමට Pascal කේතයක් ලියන්න. for loop එක භාවිත කරන්න. උදේ මේකට අපි කියනවා for loop එකේ දෙවන ආකාරය කියලා. ඕනනම් වරහන් ඇතුළේ ලියාගන්න. for loop එකේ දෙවන ආකාරය. for loop එකේ දෙවන ආකාරය. for loop එකේ දෙවන ආකාරය.
for loopේ දෙවන ආකාරය. for loopේ දෙවන ආකාරය. දැන් මට අවශ්‍ය කරන්නේ ළමයි මට 10 ඉඳන් 1 දක්වා print කරන්න මට අවශ්‍යයි පොඩි වැඩසටහනක් නිර්මාණය කරගන්න. 10 ඉඳන් 1 දක්වා. එතකොට ළමයි ඕක ලියන්නේ අර විදිහටම තමයි. චූටි වෙනසක් අපි කරනවා. මේ බලන්න. අංගාල කරලා දෙන්නම්. අපි මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙමු. ඔව් සමහර අය ලියලා තියෙනවා දැන් කෝඩ් එක ලියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙමු. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑම් කැමති නමක් දෙන්න මම x කියලා දෙන්නම්. හරි. bracket input comma output. හරි. variables ඕනේ නම් නිර්මාණය කරගන්න var අපි c කියලා variable එකක් නිර්මාණය කරගමු. ඒක integer. පැහැදිලි? right. දැන් ඊට පස්සේ ඔයාලා දන්නවා ළමයි ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්න යන්නේ. එහෙනම් begin යටින්ම end. මේ හරි ලියුව පෙරේල්. මෙතන ඩොට් එකක් එන්න ඕනේ. හරි. ඔයාලා දන්නවා ඉස්සරහා කොහොමද ලියුවේ? ඉස්සරහා ලියුවේ for c equal c වෙනුවට දා ගන්නවා ආරම්භක අගය ලෙස 1. මං කිව්වේ 1 ඉඳන් 10ට ඉස්සරහා ප්‍රශ්නේ 1 දා ගන්න ඕනේ. ඒක ලියන්නේ c ඇතුළට 1 දා ගන්න ආරම්භක අගය ලෙස c ඇතුළට 1 සයින් කරන්න to 10 do කියලා ලියුවේ. හරි. මේ 1 සිට 10 වෙනකන් අගය වැඩි වෙනවා නම් 1 සිට 10 වෙනකන් අගය වැඩි වෙනවා නම් පැහැදිලිද? 1 සිට 10 දක්වා අගය වැඩි වෙනවා නම් හැබැයි මෙතන තියෙන්නේ අඩු වෙන සීන් එකක්. 10 ඉඳන් 1ට. මෙහෙම ලියලා මම මෙතන right මේ කෙලි නුවත් කවන්නේ right ln කියලා ළමයි මම c ව print කරොත් semicolon දාලා මේකේ output එක මොකක්ද? දැන් read ln මේකේ දැම්මත් එකයි නැතත් එකයි. මම read ln දැම්මොත් ඒක හොඳට display වීමක් සිද්ධ වෙනවා. හරි. මේක මම අහන්නේ මේක කෝඩ් කරොත්. දැන් අපි online editor එකේ ළමයි readln දාන්න ඕනේ නැහැ. online editor එකේ readln දාන්න ඕනේ නැහැ. හරි. වැඩසටහන ඉවරයි. දැන් මට කියන්න මේක print කළොත් මේකේ output එක මොකක්ද? කො Telegram group එකේ මට output එකක් ඕනේ. ඔයාලා හිතිච්ච output එක දැන් දන්නවනේ කීයද? 1 2 3 c නේ. පළවෙනිට යද්දී 1 2 3 4 ආදී ලෙස ඔක මුද්‍රණය වීමක් සිද්ධ වෙනවා. දැන් ළමයි මෙහෙම ලියන්න පුළුවන් 1 ඉඳන් 10 වෙනකම් වැඩි වෙනවා නම් පමණයි. 1 ඉඳන් 10 වෙනකම් වැඩි වෙනවා නම් පමණයි. දැන් ළමයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? c ගේ ආරම්භක අගය ළමයි 1 නෙමෙයිනේ. 1 ඉඳන් වැඩි වීමක් නෙමෙයි වෙන්නේ. c ගේ ආරම්භක අගය මං කියනවා c ට මුලින්ම දාගන්න 10. එතකොට ඊළඟට මොකද්ද ලියන්නේ? කො කීවර්ඩ් එක දෙන්න. හරි. ඔයාලා කමෙන්ට් කරලා තියෙනවා. මොකද්ද? down to 10 to ඉස්සරහට 1 to 10. දැන් 1 to 10 කිව්වම එකේ ඉඳන් උඩට කියන අර්ථය. 10 down to 1 do කියලා ලියන්න ඕන. දැන් අරකම තමයි අතන අපි 2 දැම්මේ. මෙතන down to දානවා. එතකොට එයා හිතන්නේ 10 ඉඳන් 1 වෙනකන් අඩු කර කර යන්න කියලා. මෙතන මම පළවෙනි වටේ යද්දි 10යි ඊළඟ වටේ යද්දි 9යි ඊළඟ වටේ යද්දි 8යි ඔය ආදී දෙසාන්තිමට ගෙනියන්නේ ඒක. එහෙනම් ඔය ගෙනියන හැම වාරයක් පාසම මම right ln print කරන්න කියනවා කාගේද? c ගේ. එතකොට ළමයි ලස්සනට c ව print කරනවා. මෙතන read ln එකක් දැම්මට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ, වැරදි නැහැ. මොකද මේක ඉක්මනට වේගෙන් output එක පෙන්වන නිසා. නමුත් අපි online editor එකේ යද්දි මේක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි මේක type කරලා බලමු ඔයාලට මේකේ අවබෝධයක් එනවද කියලා. බලන්න. ඔන්න program අපි මේක ලියමු නේද?
program එකට නමක් දෙමු. මොකක්ද? කැමති නම x. right? චුට්ටක් බලන්න හොඳට බලන් ඉන්න. input comma output, right? variable එකක් හදනවා අපි var c තමයි මම හදන්නේ variable එක. ඒක integer වර්ගයේ. හරි. ඊළඟට begin යටින්ම පුතේ end. යටින්ම පුතේ end program එකේ අවසානය. right? ඊළඟට මම for loop එක දානවා for c ට මම ආරම්භක අගය ලෙස දාගන්න කියනවා 10 down to පල්ලහැට ගෙනියන්න කියවෙනකන්ද එක වෙනකන් do. ඊළඟට අපි මෙතන ලියනවා right ln දාමු. right ln මොකද්ද පුතේ අපි c ව right කරමු print කරමු මෙතන semicolon දාන්න. උතනින් වැඩේ ඉවරයි. දැන් මේක ළමයි run කළොත් බලන්න මේක run කළොත් හොඳට බලන්න ඔන්න run කරලා අන්න ටක් ගාලා ළමයි ඇත්තටම ඕකේ 10 9 8 ඔහම එක කියලා පෙන්නනවා. පෙන්නුවට ස්පීඩ් එක වැඩි. ඒ නිසා මට ඒක අපේ ඇස් එකේ PVS එකට පේන්නේ මේ එඩිට් එකේ. මේ එඩිට් එකේ. හරි? එතකොට මම කරන්නේ මෙතනින් read ln කියලා එකක් දැම්ම නම් ඇති මේකේ. ඇයි එකක් දැම්ම නම් ඇති? මේක එක enter එකක්වත් මීට කලින් උඩ නැති නිසා. එක enter බටන් එකක්වත් අපි මොකක් හරි keyboard එකෙන් මම enter කරන්නේ නැහැ නේ. එතකොට එක බටන් එකක්වත් නැති නිසා මේකට අදාළ enter එකක් ලෙස එහා අඳුරගන්නේ නැහැ. ඒ නිසා මේකට මෙතනින් එළියට නම් අපි enter එකක් දෙන්න ඕනේ. බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? 10 9 8 7 6 5 4 3 2 අර කර්සර් එක බ්ලින්ක් කරනවා enter එකක් ඔබනකම්. ඊට උඩ කිසිම enter එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන් enter කරොත් එයා වැඩසටහන නතර වෙනවා. හැබැයි ළමයි මතක තියාගන්න මම මේ කියන මෙන්න මේ එඩිටර් එකේ මේ ඔන්ලයින් එඩිටර් එකේ ඔන්ලයින් එඩිටර් එකේ මතක තියාගන්න අපිට මේ read ln එකක් අත්‍යවශ්‍ය නැහැ. එයා මේ ප්‍රෝග්‍රෑම් එක අපිට හදලා දීලා තියෙනවා ලස්සනට ඒ read ln නැතුව නරඹන්න කියලා. ඔන්ලයින් එඩිට් එක ගන්නවා මමයි. බලන්න මෙන්න මේ read ln එක අපිට අවශ්‍ය නැහැ. right මේක execute කරාම ඉතින් බලන්න මෙන්න මෙතන යට මේ පේනවා. හරි ලස්සනට 10 9 8 7 6 ආදී ලෙස එක යටට display වීම සිද්ධ වෙනවා. එතන read ln එක අවශ්‍ය නැහැ. read ln එක දැම්ම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද කියලා හිතනවා. බලන්න තේරිච්ච ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. yes අරකම අය අනිත් පැත්තට වෙනසකට තියෙන 2 නෙමෙයි down to 2 නෙමෙයි down to 2 නෙමෙයි down to right හරිනේ එන්න ඔන්න මේ කොටස අද කොටස Pascal වල ඉවරයි Pascal වල කොටස ඉවරයි right අපි එක මොකක් හරි ළමයි Excel හරි Access හරි ප්‍රශ්නයක් සාකච්ඡා කරමු හරි මොකක් හරි චූටි එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමු Excel වල හරි Access වල හරි